කෙටියෙන් කියන්නේ. ඒක ආතන ගෝසාංගම් දෙනම කියනවා නේ. මේ ඒක තමයි ගාකාලයක් කියන්නේ. ඉතින් අපි දැන් අපිට මේ විතරෙන් අපිට පුළුවන් තරම් අපි කාලය එකක් කරගමු. මොකද නෑ දාන්න. ඉතින් මේ අතරම දැන් අපි මේ එහෙමනම් ආව ප්‍රශ්නේ අපි නිකන් සාමාන්‍ය තරමට අපි ගන්නකොන්නේ මෙහෙම දුක්පත් කෙනෙක් කියලා. ඒ ප්‍රශ්නෙට මේ උත්තරේ මම දෙන්නේ. බොහෝම දුක්පත් කෙනෙක් සාමාන්‍යයෙන් බැල මෙහෙවරකම් කරලා දැන් අතපාර ජීවත් වෙන කෙනෙක්. දේවාගේ අතපාර ජීවත් වෙන කෙනෙක් ඉතින් මේ පාරේ මෙහෙම අපිට ඇවිදගෙන යනවා කියලා. එහෙම ඇවිදගෙන යනකොට අපි තුමු ලොකු රජතුමෙක් කියලා පිටුවරයෙක් කියලා. මහ විශාල දන් සම්පත්තිය මහත්සේ දානේ කරා. සාමාන්‍යයෙන් දැන් අපිට සල්ලි එහෙම එනකොට කොහොමද කැම්පින්? ඔය සම්බෝලයි වශයෙන් බලපු අයින් කරනවානේ. ලොකු හෝටල් වල රුපියල් 6,000 දීලා ලොකු කෑම ගෙනල්ලා ඒක ඉස්තර ගානේ ඒ වගේ යනකට තමයි. ඒකට අර මිනිස්සයා මේ මෙතන යනකොට අර වගේ ලස්සන රාම් ඉගන්නක මම කැවිය ඕම ලස්සන ඔක්කොම රත්තරනේ කෑම ගන්න. ඉතින් යා නතර වුණා. මේ අයින්සක දුවේ නතර වෙලා යාට ආසාවක් ඇති වුණා අර කෑම ටිකක් කන්න. ඉතින් ගිහිල්ලා කෑම ටිකක් ඉල්ලුවා. ඉල්ලුවම මේ සිටුවරයාට මේ කෑම රත්තරන් වාඥේ කෑම කන එක නගිනවා. මේ කෑම මෙහෙම දෙන්න බෑ. මේව හැමෝටම කන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කෑම ටිකක් ගන්න ඕන නම් මගේ ළඟ අවුරුදු 3ක් බැල මෙහෙවරකම් කරන්න. ඒ කියන්නේ ගෙදර වැඩ කරන්න. මේ කොච්චර දුගියක් නම්බන්නේ ඥානියක් එයා කල්පනා කළා. අවුරුදු 3ක් කලින් මම වැඩ කරලා මේ කැම ටිකක් පාලනය කරා. එතකොට නම් කමන්නේ නෑම. ඇයි අවුරුදු 3ම සූදානම් බැල මෙහෙවරකම් කරන්නලා කුස්සියට ගිහිල්ලා දැන් දුකේ බොහොම ලස්සනට හොදන පිගන කියන පිගම් හොදනය වරම් හොදනය බත් ඉන්නේ ඔක්කොම කරා. ඒකට බලන්න රාජභෝජනයක් ලැබෙන ඉතලු දිවි භෝජනයක් ඉතලු මේ බත් චුට්ටක් කන්න ඉල්ලුවම කිව්වා බත් ටිකක් දෙන්න. හැබැයි අද නෙමෙයි. අවුරුදු 3ක් කුස්සියට කරන්න දුන්නා. යා අපි නම් කියනවානේ මේ බත් චුට්ටක් කන්න අවුරුදු 3ක් කුස්සියට කරලා හම්බ කරන් කන්න බැරිය. මාසයක් හම්බ ගත්තා කන්න බැරිය බැරිද? එයා එහෙම හිතුවේ නෑ. අවුරුදු 3ක් මම වැඩ කරගෙන එයා බත් ටිකක් කන්න මේ පාට. ඉතින් දැන් අර වගේ කෑම හද සිටුවරයට හදනකොට ඉතින් මේකට කෙල වැක්කිලි හදන්න දෙන්නේ නැහැ. ඒක අවුරුදු 3ක් කරන කාලෙන් මොහොම කියලා අවුරුදු 3 ගෙවුණා. දැන් අවුරුදු 3ම ගෙවුනේ කොහමද? බත් ටිකක් කන්න ඕන. සද්ධාව, ගෞරවය, භක්තිය, විශ්වාසය ඒවා ඒ විදිහටම තිබුණා. අවුරුදු 3කට පස්සේ බලන්න අර වට්ටික මේ බැලමිහරකම් කරන කෙනාට යාගේ හතරම් පාත්‍රයට තලියකට පූජා කරනකොටම පසේ බුදුරේ දින 7ක් සමාවර්තියට ගිහිල්ලා. පසේ බුදුරේ දින 7ක් සමාවර්තියකට ගිහිල්ලා සමාවර්තිය නැගිහිල්ලා බැලුවා මම අද කොහෙද දාන්නේ වගේ. බැලුවම මේ සිටුමයි මතු දැක්කා බැලමිහරකම් කරන මේ තරුණ මේ කෙනා එනවා මෙයාට උඩ බත් එක හම්බ මම යනවා. දැන් මේ බත් අවුරුදුනක් වැඩකාරකම් කරලා නේ බත් කට අරගෙන අතට දානකොටම පසේ බුදුර ඉස්සරහ මැදිට. දැන් මොකද කරන්නේ? එහෙම අටගත්ත පාත්‍රයෙන් දැන් කන්න හම්බෙන්නේ. පුදුම සතුටක් ඇති වුණා. මොකක්ද සතුට? අවුරුදු 3ක් මම මේ බත් කට කන්න බැල මෙහෙවරකම් කරා. අවුරුදු 3ක්. අවුරුදු 3කට පස්සේ බැල මෙහෙවරකම් කරලා මම හම්බ කරපු මහා බත් ටික මම කනවට වැඩි. සසර ගමන කෙටි කරගන්නට මොන පසේ විදියට.
මේක තමයි නියම දාණය. කන්න කිවිච ආසා සම්පූර්ණව දැහැලා. අර පසේ බුදුවරයාට ගිහිල්ලා දානි පූජා කරා. පසේ බුදුරේ අදිෂ්ඨානයක් කළා මේ බට්ටි කන්න. දසදහසක් නැරෙන්න ඕන කියලා. දැන් මේ බෙදපු බට්ටික මහ විශාල ප්‍රමාණයකට ඇති වුණා. අර අදිෂ්ඨානයෙන් නැවුණා. ඊට පස්සේ ඒ ඔක්කොම මේ පාත්‍රයෙන් බත් ගත්තා. ඔක්කොම දැම්මා. දිවි හොටිය. එතකොට දැන් මේ සිටුවත්තුමා කල්පනා කරන බලන්න මම මෙච්චර රාජ භෝජන වල රත්තරන් කඩියට දාගෙන මට නෑනේ මේ වගේ අවස්ථාවක් කවදාකවත් උදා වෙලා මේ කොහෙද යන මිනිස්සේ මගෙන් බත් කටක් ඉල්ලගෙන ආවා මම මේ මිනිස්සාට බත් ටිකක් දෙන්නේ නැතුව මං කිව්වා මේ බත් එහෙම දෙන්න බෑ බත් කටක් දෙන්න ඕන බැලුවා නේද කීයද අවුරුදු 3ක් මේ රජ මැදුලේ අවුරුදු 3ක් මෙයා බැලගෙන කරලා බට්ටිය කන්න ගත්ත කම්පේ කසෙවුලේ පාලන මටවත් මහා විනා මොකද මේ සිද්ධ වුනේ කියලා කතා බලන්න ඇත්තට මේකේ මේ ධර්මතාවයේ සමානකට ගන්න ඕනනම් පොත්වල තව කෙනෙක් නේ ඉඳලා ඇත්තේ දැන් ඔක මම කියන්නේ වෙන කෙනෙක් දැන් පොතක ඉඳලා ඇත්තේ මේ සිංහල භාෂාව පිළිබඳව දැනුම අවබෝධයක් ඇවිල්ලා ඒ වගේ තමයි සාල්වාක්ෂණය කරලා ඉන්නේ කියවනවා ඉතින් ඉඳන්කෝ දැන් පොඩි කෙනෙක් නම් කොහොම කියවන්නේ අනියා පොත්ත අධ්‍යාපනය කළාකට කියවන්න අමාරුයි ඉතින් දැන් මට මේ දේශනා කියන්න තියෙන වෙනම දෙයක් කියනවා ඒකයි එතකොට සම්බලන්න මෙන්න මේ සකුසංග පෝනාගම කාක්ෂක ගෞතම මෛත්‍රී කියන මේ බුදුරු මහා පත්තන මහා බද්දකල්පය තුල පුදුමාකාරී විශ්වස දේවල් කරන පත්තේ මහා විශ්වස දේවල් කරන හේතුව මේගොල්ලෝ දානේ සම්පූර්ණ වෙච්ච කට්ටිය මේ පස් දෙනාම බුදු වෙන්න ඉස්සෙල්ලා එකට හම්බ වෙනවා සකුසංග පෝනාගම කාක්ෂක ගෞතම මෛත්‍රී කියන මේ පස් දෙනා බුදු වෙන්න කලින් පස් දෙනාම හම්බ වෙනවා නිකන් හිතන්න දරුම් පුරාගෙන ගමන බෝසත්වරු පස් දෙනෙක් මේ ලෝකයට පහළලා ඉන්න එක කාලෙක කොහොම හයියක් ඇද්ද පස් දෙනෙක් පහළලා කොහොම හයියක් ඇද්ද ඒ කියන්නේ මේ පස් දෙනා මේ ලෝකෙට පහළ වෙලා එහෙම ඉඳලා තියෙනවා. මේ ලංකාදීපේ ජීවත් වෙලා තියෙනවා. ලංකාදීපේ බුදුවරු පස් දෙනා මේ බෝසත්වරු පස් දෙනාම පහළලා කියලා කොහොමද? දඹදිව එක පාට පහළලා තියෙනවා. දඹදිව එක පාට පහළ. දැන් ඔයගොල්ලෝ මම කියවම මියන්මාරේ බුරුන්ඩි තියෙනවා ස්ථානයක් ඒ ස්ථානයේ සාමාන්‍යයෙන් රත්තරන් දාලා කළුගලක් තියෙනවා විශාල කළුගලක් අඩි 50ක විතර වට ප්‍රමාණයක් ලොකු එකක් තංග රත්තරන් දාලා තියෙනවා මෙන්න මෙයාගේ චූටි කෙළවරක මෙන්න මෙහෙම තියෙනවා නිකන් අපි පල්ලෙහාකින් බැලුවාම තල්ලු කරාම ගල පල්ලෙහාට තල්ලු වෙන ප්‍රමාණය තියෙන්නේ මියන්මාරේ බුරුන්ඩි මේක මේ මෑත ඉතිහාසයේදී ඉස්වරයි තමයි මෙතන ගැත්තේ තියෙන්නේ මෙහෙම මේ දැන් වයර් ගැක්කුල එහෙම ගාක් තිබ්බහම කවුරු බලෝ වැඩි වෙන මෙහෙම තියෙනවා. ඉතින් අපි ඕගොල්ලෝ මෙතන ගිහින් කොච්චර ගැටුම් බෙදුවා මේ ගාලේ මේ හෙල් වෙන්නේ. තාම ඉසිබරේ තියලා තියෙනවා. එතකොට මේ ගාල මේ වගේ වහම විශාල ගලක් මෙහෙම තියලා තියෙනවා. මේක අත්තරන් ආයත කරගන්න. ඕන ප්‍රාර්ථනාවක් සිද්ධ වෙනවා. අවුරුද්දකට 5-90,000ක් පත්තු කරලා ආලෝකමත් කරනවා. ඒ කියන්නේ මේ පස් දෙනා එන මේ මියන්මාරේ ජීවත් වෙලා තියෙනවා. අය ඉසිවරෙක් කෙනෙක් පෙරම්පුරණ කෙනෙක් තමයි ඉන්නේ. මේ ගෞතම සම්බුද්ධ රාජ්‍ය
මේ තව තියන්න ඕන කියලා විශ්මිත මහා කළුවල් කලියා පෙරම්පුරේ කටුනේ නෑලා තිබා මේක රත්තරන් වලින් ආයත කරගන්න. ඒක කට්ටිය බලන්න යනවා වඩා කට්ටිය. ගිහිල්ලා බාලා කරලා නැගලා තාමත් තියනවා. මේ මාරේ. ඔය සමාජ පොත්පත් වලින් ටීවී එකෙන් දැකලා. එතකොට බුදුවරු පස් දෙනා මේ බෝසත්වරු පස් දෙනාම මේ මියන්මාරේ පහළ වෙච්ච තැන අදට චෛත්‍යයක් තියෙනවා. තනි කරම රත්තරන්. මම දැක්කේ කාන්තාවන් දේව චෛත්‍ය වලට යන්න තිරිමෑට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට යන්න පුළුවන්. තනක රත්තරන්. මේව කරන්න බෑ. මාර්ෂාවන ප්‍රමාණය. එතන විශේෂත්වය මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළාන පස්සේ බලන්න වෙලඳ දෙදයි තපස් වල බිලා දෙන්නේ කියලා. ඒගොල්ලෝ බණ අහලා උදේ දානි පූජා කරලා පස්සේ මේ කෙහෙතවතුන් කියන දන් දුන්නා. ඒගොල්ලෝ කරඬුවක දාගෙන 3 මාසක් ඔය මියන්මාරේ ඔය චෛත්‍ය ළඟ ඒලා චෛත්‍ය තිබුණේ 3 මාසක් වගේ උපස්ථාන කරා. මොනවද? අර දාසනා කරා. 3 මාසෙන් පස්සේ ඒගොල්ලෝ අර චෛත්‍ය සකස් කළා පූජා. සකුසඳ කොණාගම පාක්ෂික ගෞතම ඔක්කොම ධාතුන් වහන්සේලා මේ ස්ථානේ තියෙනවා. අදම තියෙනවා. පස් දෙනාම නිසා තමයි කාන්තාවන්ට යන්න දෙන්නේ නැත්තේ. හැබැයි යන්න වෙන්නේ අර ඒගොල්ලෝ නීතියක් දාගෙන එහෙම නැත්නම් යන්න පුළුවන්. මොකක් හරි වෙලා නීතියක් දාගෙන යන්න බෑ. තමයි යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ කාන්තාව කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ කවුරුහරි ඔය සාමාන්‍ය කෙනෙක් හොඳ නෑ කියලා කිව්වා ඒක දිගට නෑ. එහෙමත් මුකුත් නෑ. මොකද දාන්සභා මණ්ඩපයේ මේ පටාසාරට එන්න පුළුවන් නම් කිසිම ඇඳුමක් නැතුව මේ ධාතුන් වහන්සේලාටම පත් වෙන චෛත්‍යයන් යන කරගම කියන්නේ ඒවට හම් වෙච්ච නායකයෝ දාගත්ත නීතිය. ඒතර මොකක්වත් නෑ. ඉතින් මෙන්න මේ ස්ථානයේ හරියම ස්ථානයක්. එතකොට මේ පස් දෙනාම මේ ලෝකයේ බුදු වෙන්න කලින් පාර වෙච්ච පස් දෙනා. මහා භද්‍රකල්පේ අවසන් බුදුවරු පස් දෙනා. එහෙනම් බලන්න මේ තැන්වල අද මහා පුදුම බලයක් තියෙන තැන්. එතකොට අර පසේ බුදුවරයා මේ සංසාරේ පාසාල පින්නත්තේ. සිටුවරයක් මහා පින්නත්තේ. අර දුගිය මගේ යාතකයා එයත් මහා පින්නත්තේ. දානය දෙන්න අවුරුදු 3ක් බැල මෙහෙවරකම් ගා සල්ලි නෙමෙයි හම්බෙන්නේ. මොකක්ද හම්බෙන්නේ? බත් ටිකක්. කොට බත් ටිකක් කන්න අවුරුදු 3ක් බැල මෙහෙවරකම්. මේකෙන් මොන මොකද වැටෙන්නේ? නොකැදී එක දෙකටම තිබුණ තියෙන්නේ මොකද? සම්පූර්ණම ශ්‍රද්ධාව. විශ්වාසය. ශ්‍රද්ධාවෙන් තමයි යොගනාට වීරිය. අවුරුදු 3ක් මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් වස්කටක් කන්න වැඩ කරන්න කියලා. මේ පෙන්වන්නේ සංසාරයේ පෙරම් කරන බෝසත වහන්සේලාගේ වීරිය, උත්සාහය. දානෙ මිටක් පූජා කරන්ද අවුරුදු 3ක් බැල මෙහෙරකම් කරලා ඒක තමන් කන්න ගන්නකොටම පසේ ගුරුවරේ වැඩ සිටියා. කන්න හම්බුනේ නැහැ. දැන් ඔයගොල්ලෝ අපි කල්පනා කරලා බලන්න මේ සංසාරේ නිවන් දකින්න දැන් ඔයගොල්ලෝ දැන් මේ බණ අහන්නේ ඔක්කොම මොකද නිවන් දකින්න නේද? ඔයගොල්ලෝ හිතනවාද බුදුවරේ මේ ලෝකෙට පහළ අනේ මේ පාරේ පින්න පාරේ වඩිනකොට ඔයගොල්ලන්ගේ හදවතේ ශ්‍රද්ධාව තිබුණ නැත්තම් ගෞරවය තිබුණ නැත්තම් වීර්යය තිබුණ නැත්තම් බුදුහාමුදුරුවෝ මෙතනින් ගියා කියලා ඔයගොල්ලෝ ගණන් ගන්නවද? අනේදී ආව එටත් එන්නේ කියන්නේ එහෙම හිතන්නේ. එතකොට එහෙම බුදුවරයෙක් පාරේ පින්න පාරේ වඩනකොට ඔයගොල්ලෝ බත් මිටක් ගිහිල්ලා ඒ පාත්‍රයට බෙදන්න අහස උසල බත් පූජා කරලා තියෙන්න ඕන. අහස උසල බත් පූජා කරලා අහස උසල හොලි වෑංගල පූජා කරලා ඉතින් නැත්නම් කොහොමද? අහස උසට වතුර පූජා කරලා තියෙන්න.
ඒ ටික ඔක්කොම එකතු මොකද්ද? මේ හරිය කොහේ හරි ගමන් දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමහරවිට දානයක් දෙනවා දෙන්න බැරුව. බොහොම අමාරුවෙන් ඉතින් හැමදාම එක දෙයක් නොකා දාන දීලා දානීය මහන්සියෙන් හම්බවලා ඔහොම දීලා දීලා කොහොම දන් ටිකක් තමයි දීලා තියෙන්නේ. අපේ ප්‍රතිඵලය කොහොමද? ඊපස් අපි දුගී අන්ත අසරණ පවුලක මේ කල්යාණ ලෝකේ පත්තරා ඉන්නේ. අම්මයි තාත්තයි කුලියට යනවා. දැන් දරුවට කන්නේ අම්මලා තාත්තලා නැහැ. දරුවට කන්නේ පොල් මහන් කෑල්ලක් රොටියක්. මොනවා චුට්ටක් අම්ම හදා දෙනවා මොලේට කාපන් කියලා. පොඩි එකා නැගිටලා මේක කෑල්ලක් කන්න කනකොට බුදුහාමර වඩනවා. අන්න ගිල තාත්තට පූජා කරනවා. එතකොට මේ මහා අහස උසර දීපු දානික ප්‍රමාණය තමයි බුදු කෙනෙකුට පාන් කෑල්ලක් පූජා කරනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ එතකොට බලන්න සංසාර පුරාවට මේ වගේ මොන තරම් දානයක් දෙන්න ඇත්ද? දෙන්න ඕනද බුදුවරේ මුණ ගැස්සෙන්න? මුණ ගැස්සන වැඩක් නෑ දාන වලක් දෙන්න හිතෙන්නේ නැත්තම්. ආයි හම්බෙන්නේ නැහැ අවස්ථාව. එතකොට මේ අහන බණ ඔය රකින්න සේරම කවදෝ දවසක එකතුලා ඔක දැන් අපි බණ අහන කියලා මාර කේන්ති හරි වෛරය හරි කෝපය කියන. දැන් බුදුරජාණන් වහන්සේ මේ වඩින මේ පාර. මේ වෛරයෙන් කෝපයෙන් හිටුපේ කියලා මේ ගේක උප්පැස් කියලා නම. දානිය තියනවා නම් කිසිකම කන්දෙන්නේ පොඩි ලාවෙත් මහස වලනවා යකාවනේ. ඉතින් බුදුහාඳුරෝ 7 දවසක් වඩිනවා මේ මිනිස්යාගේ හිත පාලනය කරනවා. මෙතනින් වඩිනවා. ඔන්නේ හෙට දෙන්න ගලිය අද නැහැ. කියලා කේන්තියෙන් අනේ ගෑනවා. ඒ කියන්නේ දැන් ධාර්මයකකින් අපි ගත්තොත් එහෙම දැන් ඕකට බලන්න ඕක නිකන් හිතා ගන්න. අපි නිකන් මොනවා හෝ අමුතු ආශ්චර්යයක් කියලා අපිට හිතෙන්නේ නැහැ. දැන් වල දවල් 12 කාලේ අරන් බලන්න මොන තරම් ප්‍රශ්නයක් තිබුණාද? අවශ්‍යද මොකද? අපිට අවශ්‍ය මේ තැන් එකක් දුන්නා නේද? මුළු පරිසරයම කුරුල් කරලා ප්‍රශ්නයකට යවල ඕගොල්ලන්ට කින කුසලයක් කරගන්න අවස්ථාව දුන්නා. බලන්න. දැන් සාමාන්‍යයෙන් මේක කුරුල් කරේ නැත්නම් ඕගොල්ලෝ පොයින්ට් එකට රත් වෙනවා. ඒ ඉන්න දැන් මේ මාස්තානේ ඉන්න දැන් දුවන වගේ මේ ඇයි කිව්වත් දැන් කොහොමද නෝලට කේන්ති යන බයි. එහෙම ඉඳලා තමයි මේ බණහන්ට වෙන්නේ. මේ ආදීනල් කියවල මේ වගේ ගොඩ හැමදාම මේ වගේ එතකොට ගොඩවල් එකතුලා බුදුහාමර වඩිනවා. දැන් කේන්තියෙන් ඉන්නවා මයින්. හරිද? බුදුහාමර කල්පනා කරන මේ අතර නිවන් දකින්න පින තියෙනවා. 7 දවසක් යනවා පිටින්. දැන් අම්මට නිවන් දකින්න බැරි පුතා තමයි කියන්නේ අම්මට දාන බෙදන්න කියන්නේ. මේ පළවෙනිදා තොල්නේ ආවේ මට බෑ කියන්නේ. මේ දෙවස්දායි බුදුහාමර දෙවස්දායි දැකින්. කොහොම තුන්වෙනිදාෙන් දැකි කොහොම හයවෙනි දවසේ දැකින්. ඇයිනේ දැන් කියන්නේ? මේ දරුමුරණ කාලේ තමන් බණහන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා ගම් දෙන්න ගිහිල්ලා වෛරයෙන් වැඩ කළා. වෛර ගොඩක් එකතු වුණේ. හිත දිග්ගයක් කියලා. බුදුහාමර යනවා ගණන් ගන්නෑ. හැබැයි දැන් පිනතේ ඒවට නිවන් දකින්න. හත්ෙන් ගාත ඕන එකක් එක්කලා ගිහලා දියන් කියලා උදුරන් ගිහිල්ලා අර යනවා බණ්ඩික පූජා කරනවා. ඒ වාසයට සංසාරයේ දීපු මහා ධර්මය ආදී සියල්ල මතක් කරන බුදුහාමර. මතක් කරලා යාට තේරෙනවා අනේ මම නිවන් දකින්න බෑ ඔක්කොම බලන්න මට වැරදුනා කියලා වැරද්ද විචාරගෙන එක බණින් සෝහාන් බාටපත් කරලා ඉරලා ආයලා බහින්න කලින් අරහත් බාටපත් කරනවා. එහෙමයි මේ කතාව හැදෙන්නේ. එතකොට බුදුහාමුදුර කොයිලාවකත් එකපාරේ 7 දවසක් යන්නේ නැහැ. යන්නේ තමන්ගේ ශ්‍රාවකේ තමන්ට උදව් කරන්නේ තමන්ට උපකාර කරන්නේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට මේ පිළිල වෙච්ච ලෝකට පහළ වෙච්ච අවස්ථාවේ මේ පිළිල වෙච්ච කෙනෙක් දන් දීපු කෙනෙක් 7 දවසක් නෙමෙයි මම 14 දවසක් කරන් ගිහින් මේ මිනිස්සයා නිවන් දක්වනවා කියලා හිතේ බුදුරජාණන් වහන්සේගේ ඇතිවෙන රක්දාන
ඉතින් වදින. සමහර කල උද්‍යානහන්සේ දවස් 6ක් එක දිගටම බැලලා යනවා. බක්කටක් දෙන්නේ. බුදුහාමුදුරුවෝ කාරණා නෑ යන්න. හත්ෙන් දවසේ හම්බ වෙනවා මම දන්නවා. හත්ෙන් දවසේ මහා කරුණාවෙන් බක්කට පූජා කරන්න බක්කට ගන්න. එදා තමයි යාගේ දවසේ. ඉතින් අපි හිතන්නේ දැන් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ සංසාරයේ මහා සාගරය තුල මේ පෙරම් පුරාගෙන පැමිණෙන මහා බෝසතාණන් වහන්සේලා අර සිටුවරයන් තේින් එක්කෙනෙක්. මේ බැලමේ වරකම් කරන එයන් තේින් එක්කෙනෙක්. පසේ බුදුරයා නෑ. පසේ බුද්ධත් එක්කලා ගම්වෙච්ච කෙනෙක් ගමන අවසන් කරන මිසක් ආයෙ නැවත යන්නේ නැහැ. පසේ බුදුරු වෙන කෙනෙක්. ඒ වුණාට සංසාරේ දම් දෙන්න හිතුනාම පෙරම් පුරන අය 3 අවුරුද්දක් නෙමෙයි 30 අවුරුද්දක් හරි බැලුම හැවරකම් කරලා බත්කට තමන් අරගෙන ඒ බත්කට කන්න වෙන කෙනෙක් වෙනවා කියන එක විශ්වයේ ගුණ ධර්මතාවය. එම්පි ඒ ධර්මතාවයට අර සියල්ල සිදුවේ. අනේනා මේ ගමන කරගෙන මේ බාන කවුද පෙරම් පුරාණ ගන්න බෝසතාණන් වහන්සේලා. මේ එක කෑම වේලකට ලක්ෂ ගණන් වැය කරනවා පොතේ ලියලා ඇති. ඉතින් මේ බක්කටක් කිල්ලුවම දෙන්නේ. ඇයි නොදෙන්නේ? මේ කෑම වේලකට ඒ තරම් මුදලක් වැයලා ඒකේ ශක්තිය තමයි අතන පෙන්නලා අවබෝධ කරගන්න දෙන්නේ. මෙන්න මේ විදියන්නේ නම් මේ ලෝකයේ තුල අපි මේ සාමාන්‍ය විදිහට කියන්නේ සකස් කරගත්තට මහා කුසල කන්තුන මහා ශක්තියක් තියෙන මහා බලයක් තියෙනවා තමයි ඕනන්ට හිතුවේ කරන්න පුළුවන් පිරිසක්. දැන් පිරිසක් දානමාන කටයුතු මේවා තමන්ට හිතෙන ආකාරයට කරගන්න පුළුවන් අවස්ථාව. හැබැයි ඔයගොල්ලෝ මේක වෙනස් කරගන්න. හදන්න. ඇයි කරන්නේ? මේක තමයි සංසාරේ ඊළඟට පැවැත්මට තියෙන දේ. ඇයි දැන් අපි සාවධානයට යන්න සූදානම් වෙන්නේ? දැන් මේකේ රාම බලන්න අවුරුදු ගානක් ඉඳලා දැන් අවසානද නෑ. තව කෙනෙකුට කියන්න. අපි මේ කවල කොලා හදාගත්ත පංචස්කන්ධය මෙහි තියෙනවා. ඒක නම් ගියේ නෑ. ඒක ගියේ නෑ. පංචස්කන්ධය දිවලම විඥාණය පිටිදනවා. විඥානය ගිහිල්ලා වෙනම කොටක් ලබනවා. මේ පංචස්කන්ධය විඥානේ බෑ කාටවත්. මේක මහ පොළොව මත දාලා යන්න ඕන අපි ඕනම කෙනෙක් එහෙම. දාලා යන්න ඕන. විඥානය පංචස්කන්ධය දැම්මට විඥානය ගිහිල්ලා උපැති ලබන්නේ කොට තැනක. එතකොට මේ පංචස්කන්ධ අපි කාටවත් කියන්න බෑ. මේක තමයි මහ පොළොවට පස්සේ යන්නේ. ඒ වල කටින් යන උස්ම නැල්ල. ඒක හරි ඝනයි. ඒක එකතු වෙන්නේ නැහැ මේකටවත්. එයා බෙදින්න බෑ කාට. එයා ගිහින් තව කුසකට රිංග ගන්නවා. එයාට කුස හදන්නේ මේ ඉන්දැද්දි කරපු පව්වන්. අකුසල් ගන්න. පින් ගන්න. කුසල් ගන්න. දෙවන ලෝක තුනයි හොඳයි. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක. එතකොට බුදුහාමගේ ධර්මයේ තුල තියෙනවා මනුෂ්‍ය ලෝකේ පහළ වෙච්ච කෙනෙක් ලේසියෙන් නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නේ නෑ. ඉන්න. එයා මේ ලෝකයට කරපු පින් කුසල් වල ශක්තිය බලය තමන් කරා ලඟුණාම යන්නේ අර ලෝක දෙකට. දිවි රක්ම කියන්නේ. ඒක ලෝක ගණනාවයි කැඩි යනවා. ලෝක ගණනාවක් තියෙනවා. ඒලෙන් ඉඳලා මනුෂ්‍ය ලෝකෙට මාසේ පහළ වෙනවා. එතකොට
අපි මේ මනුස්ස ලෝකෙට පහළ වුණාට පසුව අපට තේරෙන්නේ නැහැ අපි මේ මොකක්ද කරන්නේ කොහොමද කියන්නේ. හේතුව අපි ලොකු මේ අපි සාමාන්‍යයෙන් දැන් අපි හිතුව මෙන්න මෙහෙම දැන් මේ අම්මා චුත වුණා මේ පංචස්කන්ධය අභියෝග කරන් දෙන්න පුච්චල නැත්නම් මහ පොළ පස් කරා. දැන් අම්මා දන්නේ නැහැ පංචස්කන්ධය මොකද කරේ කියලා. එයා දන්නේ නැහැ. දාලා කියන ගම මේ පංචස්කන්ධය මේ මනසට පරමාර්ථ 120යි. ඉතින් සමහරක් අය 100 110 ඒ වගේ ආදි වශයෙන් 80 90 ජීවත් වෙනවා. ඒ ජීවිත කාලේ පංචස්කන්ධය තුළ තියෙන හයිය හත්ති අඩු වෙනවා. වහරු නැතුව යනවා. මම විඥානය පිළිබඳව ගණන්ත්‍ය හරියට බැලුවා හොඳටම. සාමාන්‍ය අපේ ડોක්ටර්ලාන් තේරෙන්නේ ડોක්ටර් සාමාන්‍ය මිනිස්සු දැනන තැන ඉන්නවනේ. ඒ වුණත් අර දැන් තේන්නේ නැහැ. මොකද අපේ අම්මගේ විඥානය තුන් පාරක් යන්නේ නැහැ. මම තුන් පාරක් පාරවල් තුනක් නැවතුවා. යන්න හතරවෙනි සමාචාරය. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තාම ජලයට, සුළඟට, ගින්දරට කඩන්න බැරි දෙයක් නෑ නේද? අන්න ඊට වැඩි ශක්තිමත් මේ යන විඥානය. ඒ තරම් අයියයි. මේ කටින් පිටවෙන්නේ හුලඟ. මේ කිසිම දෙයකට නවත්තන්න බෑ. මහා බලසම්පන්න. යනවාම තමයි. පංචස්කන්ධයෙන් එළියට ආවට පස්සේ මොන විදියටයි අතුලට ගන්න යන්නේ නැහැ. එයා යනවා. එතකොට මේ විඥානය මේ කටින් ආයි එළියට එන අවස්ථාවේ පුදුමාකාර දුකක් විඳිනවා. ඒ තරම් මේක ගැඹුරු ඇතුළේ. එතකොට පංචස්කන්ධය දැන් අපිට විඥානය තාපුසකට කියලා සිංහ ගන්නකොට මොකද වෙන්නේ? ඒත් අර වේදනාව තියෙනවා. දැන් මේ විඥානය කුසකට රිංගලා කුස තුල පෝෂණය වෙනවා. දැන් පෝෂණය වුණාට පස්සේ ඒකේ රූපයක් හැදෙනවා. ඒ රූපය කාලයකදී අතින් එළියට එනවා. ඒ නාස්සා කොච්චර වේදනාවක්ද අම්ම කෙනෙක් තව දන්නේ. අම්ම කෙනෙක් ගාව මේ රෝගේ ඕනම අම්ම කෙනෙක් ළඟ දරුවෙක් ඇතත් නැතත් මේ ಗುಣ හතර කොයි වෙලාවෙත් වැඩෙනවා. ಗುಣ හතර. ඒ හතර ගෙන වර්ධනය වෙන ಗುಣ හතර ඔයගොල්ලෝ දැන් මතක කරගන්න දන්නවා. අයියෝ අපි දන්නවනේ කියලා. නමුත් ඒක විතකදී වර්ධනය වෙනවා. විතකදී ඇතිවි නැතිවි කියලා. ඒ මොකද ಗುಣ හතර? ඔයාලට මම ඔයගොල්ලෝ කියලා දෙන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. වාන අම්ම කෙනෙක් ගාව මේ ගුණ හතර වැඩෙනවා. දැන් මේ අම්ම කෙනෙක් ගාව මේ ගුණ හතර වැඩගෙන මෛත්‍රී භාවනාව කොතනද නේ? තුන්වෙනි කොටස. දැන් ඕනම අම්ම කෙනෙක් ගාව දරුවෙක් ඇතත් එකයි නැතත්. කාන්තාව කියන නම වටනද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතර වැඩෙනවා. බලන්න ඉන්නේ කොච්චර දැන් අම්මට කියපුවාම මේ කාරණා හතර නිසා තමයි දරුවා හදන්නේ වඩන්නේ පෝෂණය කරන්නේ කවන්නේ පොවන්නේ. දැන් දරුවෙක් අම්මට ඇවිල්ලා ගැහුවත් අම්මා දරුවට ගහන්න යන්නේ නැහැ ලේසියෙන් නේ. ඉතින් මේ අපාතරින් දෙන්නෙච්ච අම්මට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතර තිබුණා. ඒ ගුණ හතරෙන් අම්මා මේ ලෝකෙට දාලා කරපු තව දරුවෝ විවිධ කාන්තාව ඒගොල්ලන්ට ඔක්කොම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතර පදිනවා. ගෙදර බුදුන් අම්මා ආගෝ නිසා ගෙදර බුදුන් තාත්තා කියන නෑ නේද? අම්මා ගෙදර බුදුන් අම්මා කියලා අපිට වලට උදා. ගෙදර බුදුන් තාත්තා කියලා කියන්න බෑ. නමුත් අපි කිව්වට කියන්නේ මොකද්ද? ගෙදර බුදුන් අම්මා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගාවත් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතර අනන්තයට ගිහින් තියෙනවා. කොහෙද? කෙලවරක් නෑ අනන්තයට.
අම්මලාගේ තියෙන කොතනද? පටන් ගත්ත අගිස්සේ. අගිස්සේ තියෙන අම්මලාගේ මේ ගුණ හතර පෝෂණය වෙනා මෙහෙම දරුවට සලකනම නම් අනන්තයේ ගුරු යානාන්දේ අපිට කොහොම සලකයිද? තේරෙනවනේ? අන්න ඒක තමයි වර්ණාකම. දැන් මේ ගුණ හතර සමහර කලාවට අම්මලඟ මේ අවස්ථා කීපයකදී පෝෂණය වෙනවා. දැන් සාමාන්‍ය අපි හිතමු ගයක් කුලියටම තාදන වෙනවා. කුලියට ඉඳලා අපෝ ඒ ගෙවල් පාරටම හරිනේ. කතාව අහන්නේ මොනවද අහන්නේ. දැන් ගිය තැන ඉන්න මිනිස්සේ අල්ලපුවත් තමයි හරියම හොඳයි. අල්ලපු ගිරි මිනිස්සෙක් හරියම හොඳයි. නොහාට වැඩි මහත්ය හොඳයි. මහත්යනේ නොහොඳයි. මේ දෙන්නට කතාවක් සැක නැහැ. හොඳ මේකයි. ඉතින් දැන් මේ ගෙදරේ අපිට මේ පොලිට ආවද මහත්ය බැරිද ගියා. දැන් මේක නෝනයි. අරගෙන මහත්යයි. හරියම කරුණ. මේ නෝනට තර මහත්ය කරේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතර වර්ධනය. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේ සංසාරයේ දරුම් පුරුදු කෙනෙක්. දැක්ක ගමන් මොකද වෙන්නේ? දැක්ක ගමන් තමන්ගේ ස්වාමියාට වැඩි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණේ වර්ධනය කරනවා. දරුවෙක් නම් අම්මට වැඩි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණේ වර්ධනය කරනවා. මේ අම්මා කියන අයවා මමනේ අම්මා. ඔතන අම්මාට වැඩි මම එයාට ආපෙයි. යනවා. එතකොට මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතර මේ ලෝකයේ කොතනක හරි සිල්ලද පහළ වුණා. බෝස පෙරම්පුරනේ පහළ වුණා ඒවල ඔක්කොටම පිරිමෑයටයි, කාන්තායටයි, ළමායටයි ඔක්කොටම මොකද වෙන්නේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණේ වර්ධනය වෙනවා. කොහෙද බලන්න හිතනවා? කන්න දෙන්න හිතනවා, බොන්න දෙන්න හිතනවා, යන්න හිතනවා බලන්න. හරියට ගත්තොත් දැන් එක පවුලක මේ අනුදැන්ද විහාරයේ වාසියනේ හරි ආගරේ. එහෙම. මොන විදියට නේදල කරා අර ගුණ හතර යට ගහන්නත් බෑ. ඉතින් ටික දවසක් ගිහින් ආයෙ උඩට. ඔන්නේ ගමන්නේ. ඔය ටික ඔක්කොම හොදලා කියන්නේ යනවා. ඒ තරම් බලසම්පන්නයි මේ තෙරුණා ලෝකෙට පාරන. ඒ හේතු අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතර අරගෙනම යන්නේ උපටින්ම ගේනවා. උපටින්ම ගේනවා. ගෙනල්ලා තුනේ කරලා. තුනේ කරා මොකද? කාන්තා පක්ෂයත් අල්ල ගන්නවා, පිළිවි පක්ෂයත් අල්ල ගන්නවා. ළමාන වල කරන ත්‍රිසං සත්‍යය බව ළඟනකොට එයාගා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතර ශෝධ දෙනවා. ත්‍රිසං සත්‍යය. බුරාණ නෑ නතර වෙන්නේ. මේ බුරාණ හපන්න ගැන ඇඟට පැනලා මේ ඔක්කොම දේව කන. කලපාන බෑ. ලෝක ධර්මතාවය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම හිතන්නකෝ දැන් මොන අපි හිතමු අපිට ලෝකෙ පෙරම්පුරන කෙනෙක් පහළයි අපි දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දාන මාන කටයුතු බුදු පූජාවල් මේ ආදී ඒවා දෙන්න හිතනවා. දෙනවා ඉතින්. එතකොට යා කල්පනා කරනවා අනේ මේ සංසාරේ දුක මම නිදහස් කර ගන්න ඕන. බුදුවරයා පහළ වෙන්න කලින් මේ බෝසත්න් මහන්තර දානයක් දෙන මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ බුදු වෙන්න කලින් මම නිවන් දකින්න ඕන. ඒ දානය හරියට පූජා කළොත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ හතර දෙන්න අතර ගන්න එක්කන අතරත් වදිනවා, දෙන එක්කන අතරත් වදිනවා. මොකද වෙන්නේ? මේ දානය මහත්ඵල යහන්සන් බෝසත්වරුන් කරුණා කර මට දානයක් දුන්නා. අසවල් නැත්තා. ඒ දානය හරියම ප්‍රණීතයි, හරියම පිරිසුදුයි, හරියම කරුණාවයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ දෙය බලනවා මේ දාන කියලා මොකක්ද? ප්‍රාර්ථනා කරලා බැලුවා මෙයා ප්‍රාර්ථනා කරලා තින්නේ. නිවන් දකින්න. මේ බෝසත්ණන්ගේ හැකියාව තියෙනවා එයා බුදු වෙන්න කලින් අරයා නිවන් දක්කන මේ දානේ.
මේ බෝසත්ණන්සේ කියන්නේ හරකෙක් නෙමෙයි දෙය. අන්තිකතර මිනිස්සෙක් නෙමෙයි. මහා බල සම්පන්න කෙනෙක්. මොකද එනකොට දැන් ලෝකෙට පහළන බෝසත්ණන් පහළනාම එයා මේ අයගිලා දැන් උදාහරණයක් මෙතන අපි පාපිස්සක් දැම්මොත් මේ පාපිස්ස කී දෙනෙක් පාප පිනනවලු. ගෙදර ඉන්න ත්‍රිසනාංගල ඕනම කෙනෙක් අර පාපිස්ස පාවිලි දාන්නේ. පාපිස්ස කෑ ගහන ඕ කෑ ගහන වගේ ඇගේ පාවිලි දාන්නේ මොකද බල්ලෙක් මොකද එහෙම කියන්නේ. ඕන තරම් දීලාන්නට ගෙදර කවන්නේ. ඉතින් පිනම් වෙනවා. අරින්න තියෙනවා. දානේ අරගෙන හෝ නගන හෝ මේක කියලා ඒ ගෙදර කෑවල ඒකට දෙන්න දෙයක් නැහැ. වටේ ගඩුවල් දිනා හුරුල වලියක් අනේ කඩාගෙන ආවා. කැපුවා. මේක ගන්න මගේ දාන්නට ගාම ඔබසානන් දෙනා කම්පට කරන්නේ. ශික්ෂාපලයක් කරනවා. හෙට උදේ නගන් මම මේ කුරුම්බගලියේ ජීවත් වෙනවා. ඇයි මෙයාගේ ප්‍රාර්ථනාව මේ දාණයෙන් නිවන් දකින්න. ඉතින් ආත්ම ගණනාවක් යනවා නේද? බෝසත්ණන්සේ අරක ගත්තද අරිෂ්ඨාන කර කුරුම්බගලියේ හෙට උදේ නගන් ඉන්න ඕන. ආයෙත් මුත් කරන්න බෑ. බිස්කට් එකක් ගන්න බෑ. එයා කුරුම්බගලිය කාලා මොකද ගන්නේ? මෙත්තා කරුණා මුදේක්ෂා ගුණ හතර වර්ධනය කරනවා. භාවනාවෙන් වර්ධනය කරනවා. භාවනාවෙන් වර්ධනය කරන දන් දීදෙක් නංගන ඔටෝ වර්ධනය වෙනවා. ඒ දැන් මෙහි දන් දීදෙක්නේ දැන් මේ ප්ලග් එක මෙතන තියෙන ප්ලග් එකක් ගහලා ගත්තාම මෙහාට මොකක්ද දෙන්නේ? කරන්ට් එක. අර කුරුම්බගලිය ගත්ත එක්කෙනා එළි වෙනකම් මෙත්තා කරනවා දීදෙක් කෙනාටත් ඔටෝ මෙත්තා කරනවා. මොකද එන්නේ බා? දැන් බෝධකගේ කුරුම්බගලියක් නේ. කල්ප කාන්තරයක් කරගෙන මේ බෝසත්ණන්ගේ බුදු වෙන්න ඉස්තර වෙලා අන්තිම අවසරන දුප්පත් කෙනෙක් බවට පත් වෙලා පොල් ගස් නගන කෙනෙක් බවට පත් වෙලා පොල් කුරුම්බව තමා කඩන. ඉතින් ඔහොම කුරුම්බ කඩ පොල් කඩ ඔහොම යන අතර මොකද ඉතින් ගහට නගිනකොට සිද්ධ වෙනවා සංජීවකයක් හරි ගන්නකොට ගහින් නැත්තම් නරෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් හැන්ද වෙනකම් පොල් කඩලා එයාට හම් වෙනවා සංජීවකයක්. එහෙම නැත්තම් කුඹ ගෙඩියක්. ඕකකින් දැන් අතේ එල්ලගෙන එනවා. එතකොට පස්සේ බුදුරේ ආකාශයේ වැඩි ආයතනයේ ගිය පූජා කරන බෝසත්ණන් පස්සේ බුදුරේ මොකද වෙන්නේ? නිවන් දකින්න. කුරුම්බගලිය පූජා කරන නිසා මේ ලයින් එකේ පොල් කන්න කෙනෙක් වහන්න පත්ලා මේ ගස් ගාන්න කරනවා හම්බෙන්නේ එක දිගයි ඒ කරා යනකොට ගෙදර පස්සේ බුදුරේ පහළලා ඉන්නවා. පස්සේ බුදුරේ අරිෂ්ඨානයක් කරන මේ දෙන්නේ දහසකට වතුර ඇති වෙනවා. දැන් බුදුරු පස්සේ බුදු දහසක් නැගලා ආ සංගීතයේ ගුණ මෙයාට කියනවා මම ජීවත් කරනවා. දානේ පටන් ගත්තේ කොහෙන්ද? බෝසත්ණන් වහන්සේ. ගිහිසි නැහැ. දැන් මේ බෝසත්ණන් පෙරම්පුරන කරන ඔය දානේ එහෙම කාලා හරි අමාරුයි මේ ළමයි හදන්න යන්නේ බෑනේ යාළුවෝ. විහාරෙට ගත්තම බෑ අමාරුයි. යන්නේ. එහෙනම් කාලා බිල මොකද්ද කරන්නේ? මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා මොනවටද මාත්‍රි වඩනවා නේ ඕකේ කය පෝෂණය කරන්න වෙන වෙන දේවල් වලටනේ අරගෙන පෝෂණය කරන්න වෙන වෙන දේවල් වලට ඉතින් මේ අහු ගස්සෙත් ගත්තාම දැන් දැක්කනේ කුරුම්බගලිය පූජා කරන්නේ ඒකේ විදිහට ඔයගොල්ලන්ට මේ ලෝකයේ තුල මේ හම්බ වෙන දුර්වලම කට්ටිය. හම්බ වුණාම මොකද කවදාවත් සිත තියාගන්න බෑ එක විදියට. දැන් අර අවුරුදු නම් බැලමේම ලගන් කරේ හිතේ මොකද පැවතුනේ? ඇති වෙච්ච ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය, විශ්වාසය අමමන වෙන වෙනස් කරගත්තේ නේ. අවුරුදු 3ම අඛණ්ඩව වැඩ කරලා දාන්න දුන්නා. ගමන අවශ්‍ය කරන සියලුම දේවල් සම්පූර්ණ කරගන්න.
දැන් හිතන්න අපි කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් නිකන් ගත්තොත් එක පසේ බුදුවරයෙකුට මේ බක්යන්දක් දෙනකොට පසේ බුදු දවස් ගාණක් වල දාන ගන්න මෙයා දැක්කා. මෙයා කල්පනා පුදුම ආශ්චර්යයක්. පුදුම ශක්තියක්. මම දුන්නේ එක 500ක් ගන්න. ඒක දැකලා චිත කරුණා ගුණේ මෛත්‍රී ගුණේ අනුකම්පා ගුණේ වර්ධනය වෙලා පෝෂණය වෙලා නිවන කරා යනවා. එතකොට දැන් මේ බැල මෙහෙවරකම් කරන්න කුස්සියට ගියාට පස්සේ කුස්සියේ තව ඉන්න අය ඔයගොල්ලෝ හිතන්නේ මෙයාට අනේ මේ සිටුවරයා ඉල්ලගත්ත බැල මෙහෙවරකම් ගන්න බොහොම ආදරයෙන් ගෞරවයෙන් සලකන්න කියලා. නමකුත් වැටුණා. බත් බැලේ කියලා. එතකොට නිකන් හිතන්න අනේ මේ බෝසතාණන් වහන්සේ නමක් හම්බ වෙච්ච අවස්ථාවක මේ බෝසතාණන් වහන්සේ නමක් හම්බුනා මේ මාසේ කල්පනා කරනවා දෙවියනේ මොන කිනක්ද මට පහළුනේ මම මේ ආත්මේ අඳුනාගත්ත බෝසතාණන් වහන්සේ නමට ඒවට මට මම දැන් කරගෙන ඊළඟ ආත්මේදී මට හම්බෙලා මම කොහොමද දානයක් පුද කරන්න ඕන. ඔන්නහන්සේ බුදු වෙන්න කලින් මම නිවන කරයන්ට ඕන. මේ ප්‍රාර්ථනාව. අර කුස්සියේ ගිරාට කුස්සියේ ඉන්නවා කීව දෙනෙක් අපි කියමු 4-5 දෙනෙක් කියලා. කෑවත් කරන්නේ. බිව්වත් කරන්නේ. නිදාගත්තත් කරන්නේ. නැගිට්ටත් කරන්නේ. ඉව්වත් කරන්නේ ඉවෙන්නත් කරන්නේ. හරියට නිකන් හිටියත් බයිනවා වැඩ කරා. ගොරගොණ එක පුප්පලේක ඉවරයක් නැහැ මේ කුස්සියේ. හැබැයි මෙයා නෙමෙයි ගණන් ගත්තේ කියලා. දැන් දෙනවද දානයක් දෙන්න කියන උත්සාහය දීරි. නිකන් හිතන්න පස්සේ බුදුරේකට දානයක් දෙන්න ඔච්චරම අමාරු නෑ. අවුරුදු 3ක් කුස්සියෙන් කොච්චර මුටි ගන්න නැද්ද? ඇයි මේ දැන් මේ ගමන අවසන් කරන්න ගෙනත් දැන් අපි ඔයගොල්ලෝ ගිහිල්ලා දන් දෙන්න ගිහිල්ලා කොච්චර අඬුලා කොච්චර බැනගෙන බණහන් නැයලා කොච්චර මහාගෙන ඇද කොච්චර අඬුලා කාලේ එහාට මෙහාට නැගුණේ එහෙම හිතනවානේ අපි ඉච්චර හිතන්නේ මේවා සේරම කාද හෝ දවසක ගෙවන්න ඕන. ගෙවුවාම තමයි ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනා හිතකම් හරියන්නේ නැහැ. ගෙවනකම් හරියන්නේ නැහැ. සේරම ගෙවන්න. එතකොට මේ එකක් සාමාන්‍ය කරගත්ත එකක් කල්පයක් දුකින් කල්පයක් දුකින් දැන පස්සේ තමයි දානයක් දෙන්න අවස්ථාව උදා වෙන්නේ. අර මං කියපු විදිහට. කොහොමද? අන්තිම දුගී පොළ මුත්‍රායි කරනවා කන්ත නැහැ. ලුණු කැඳ ටික පාන් කැලලා පොඩ්ඩක් කරන්න. ඕක කන්න කට්ට ගන්නකොට මම බුදුවරයෙක්යි පස්සේ බුදුවරයෙක් මේ යන දැසෙන් පාර වෙනවා. දැන් දෙන්න පුළුවන්. දෙන්න බෑ කොහෙද දෙන්නද? දැන් මේ විද්‍යාලවල කාලේ ඔයගොල්ලන්ට පැටලලා ඉන්න මොකද්ද කරන්නේ හිතාගන්න බෑ විද්‍යාලවලනේ. එහෙනම් විද්‍යාව කොච්චර දියුණු වුණා? විද්‍යාවේ පරතරණි කිය කෙනා කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. විද්‍යාව මොන විද්‍යාවෙන් පරතරණියට ගිහින් අවසන්. දැන් විද්‍යාව දියුණු නම් අපිට මොකද්ද වෙන්නේ? දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම දැන් මේ අපි ආපු ගමන කලින් දැන් මේක අපි අවුරුදු 10 කණක් ඉපල්ලෙහාට ගියොත් ඇතෙත් පිටා. නේ? එතකොට
කරත් වෙනවා, ත්‍රික් කරනවා, අත්‍යවිතාව. දැන් විද්‍යාව ඒ දියුණු නැති කාලේ. ඒ කාලේ රජවරු පහළ වෙනා දෙවිවරු පහළ වෙනවා. දැන් විද්‍යාව දියුණු නැත්නම් දෙවිවරු පහළ වෙනවා. විද්‍යාව දියුණු පහළ වෙන්නේ නැහැ. ඒවල විද්‍යාව දියුණු නැති කාලේ ඒ වගේ අර වගේ සත්‍යෝ පිට ඒ වගේ ආදී වලින් තමයි ගමුදිමයි යන්නේ. දෙනින් කරේ මේ ආදී වලින් පයින් ඕන. විද්‍යාව දියුණු කාලේ දැන් ඉන්නනම් හත්ති රාජ්‍යයේ අපිට ඒ කාලේ කියන්නේ දැන් හත්ති රාජ්‍යයේ කෙලින්ම ප්‍රාඩෝ එකක් වගේ නිර්මාණය කළා තියෙනවා. ප්‍රාඩෝ එකක්, BMW එකක්, බෙන්ස් එකක් කියන්නේ හත්ති රාජ්‍යයේ. නේ? වේගයෙන් යන්නේ ඔය චීන ලොකෝ නානා ප්‍රාණ වාහන දැන් විද්‍යාව දියුණු වෙලා ඉවරයි. දැන් අර ත්‍රික් කළා කරාත් ඒවල කවුරු ගණන් ගන්නෑ. විද්‍යාව දුන්නා මේ යාන වාහන බලනකොට කොච්චර විද්‍යාව දුන්නා බලනවා ආශ්චර්ය කරන වේගයෙන් අපිට එන්න පුළුවන්. දැන් ඇයි විද්‍යාව දිනුනාම ජනගහනය වැඩි වෙනවා. නිෂ්පාදනය කරන දේවල් වැඩි වෙනවා. වාහන වැඩි වෙනවා එන. එන වාහන වැඩි මොකද පාර බ්ලොක් වෙනවා. අර කාලේ බ්ලොක් වෙන්නේ නැහැ. හැමෝටම නැහැනේ. ඉතින් මේ විද්‍යාව දියුණුවන කාලේ පසේ බුදුරු පහළ වුණත් අපට තේින්නේ නැහැ. ඇයි බලාකුළට වැහිලා? කොයි බලාකුළටද? මෙහෙන් මහ විශ්ව බීජ ටිකක් කරනකොට පහළ තේින්නේ නැහැ. විද්‍යාව දියුණුවන අපි මේ ඇස දුර දෙන්නේ නැහැ. දුර දෙන ඥානය එන්නේ නැහැ. ඇයි? දුර දෙන ඥානය આવොත් මේ මෙතන විද්‍යාවචෙන් ගැටෙනවා අන්තිමට. දැන් තව ඉස්සරහට යන්න විද්‍යාව දුරෙන් මොකද වෙන්නේ? තවත් පල්ලම් බහිනවා අපි. එතකොට මේ ලෝකයේ මේ විද්‍යාව දිනු පාරක බෝසත්ණන් තම පහනක් තේනවද? තේන්නේ. අඳුර ගන්න හම් පුළුවන්. දැන් බොහොම අමාරුයි. බොහොම ඉතාම දුර්බල. විද්‍යාව තව දියුණු වෙන්න ඕනේ. දැන් අර සිටුසම අර රාම්තරියේ කෑම කෑ විද්‍යාව දියුණු කාලෙද නැති කාලෙද? අන්න නැති කාලේ. නැති කාලේ මොකක්ද උනේ? පසේ බුදුවරු 15යි කෙනේ දැන් 500ක් ආකාශ නැඹා. දැන් නිකන් අපි වගේ දානය දෙලා පසේ බුදුවරු පාර 500ක් නැවුම් මොකද වෙන්නේ? කී දිනක් ගල් ගහන්නේ මේ මහා පොළේ ගල් ඉදලා ගහන්නේ. දිවි එක්කෙනෙක් බිමට දාගන්න. විද්‍යාව දිනු කාලේ ඔයගොල්ලන්ට ඇත්තටම පිනක් දහමක් කරගන්න කොච්චර නම් ඒවට ඕනේ මේ විද්‍යාව දිනු කාලේ මම කියන්නේ පින්වන්තයි. හරිය පින්වන්තයි. විද්‍යාව දිනු කාලේ තමයි ඔයගොල්ලෝ දෛවිස්යද මහා බුදු ප්‍රස්ථානය කරන්නේ. කවුරු කරන්නේ? දැන් තේරෙන අපේ ළඟට ආව වාසනාවට අපි පහෙන් ගහන්න දෙන්නේ කියලා. අපි ගහන්නේ. අපිට තේරුම් ගන්න බෑ, අපිට අදහස් කරගන්න බෑ, අපිට හිතා ගන්න බෑ. මේ සංසාරමේ මහා සාගරය තුල නිකන් ඔයගොල්ලෝ හිතන්න පෙර පිනකට තමයි අපිට අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ හම්බෙන්නේ. ඇයි? අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ පවුරක් කොච්චරනම් පහළ මට්ටමකට වැටෙනවා. අම්මා නැත්තම් ඒ පවුල හරි අමාරුයි. ගෙදර පුතුන් අම්මානේ තියෙන්නේ. කොහොමද ගෙදර පුතුන් නැහැ නේ. කොච්චර වැටෙනවද? ඒ ශක්තිය. එතකොට මේ අම්මගෙන් ඇති වෙන ආදරය, අනුකම්පාව, ගෞරවය අර ගුණ හතරේ පෝෂණය ලැබෙන්නේ නැහැ දරුවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ලැබෙන්නේ නැහැ.
තාත්තකම මෙත්තා කරනවා ඒ ගුණ උපේක්ෂා ගුණ වල තිබ්බට මේ ඒ ගුණ හතරක් තියෙන ගමන් ඔය වැඩෙන් ගන්නවා. කොස්සෙන් ගන්නවා, පටියෙන් ගන්නවා. ඒ ගුණ හතරක් තියෙන ගමන් ගන්නවා. හයියෙන් සැලකලා කළා තමයි. අම්මා අඩුයි. අර ගුණ හතර නිසා. බාහිර කොච්චර විද්‍යාව දියුණුවත් මේ ගුණ හතර මේ ලෝකේ තාම තියෙනවා. නැත්නම් ඉතින් කොහොමද මේ කට්ටිය සැකසෙන්නේ? එතකොට සංසාරයේ මේ මහා සාගරය තුළ ඉඳන්ද දම් කටක් දෙන්න අවුරුදු නම් බැලගෙන රකම් කරලා පාරුණා. පාරුනේ ගමන කෙලවර කරා. අවසන් කරා. මේ මොකද්ද මේ තියෙන්නේ? අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපි මේ කරන මහා පීකුසල සංසාරයේ පුදුම පුදුමාකාරයෙන් ලෝක පාලන. දැන් බුද්ධ ධර්මයේ කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් නමට බුද්ධ ධර්ම. අම්මා තාත්තා බුද්ධ ධර්ම වෙනත් අපි බුද්ධ ධර්ම. නැත්තම් මේක නෙමෙයි. දැන් බුද්ධ ධර්ම රකින්නේ අන්නාගම් කාලේ. බුද්ධ ධර්ම කටිනේ. අපි ඔයගොල්ලෝ නියම බුදු දහමේ කියලා කියන්න නම් මිත්‍යා දෘෂ්ටි බහරෙන් මිදලා සම්මා දිට්ඨියටපත් වෙනවා. කාරණා හතක් අපිට සම්පූර්ණ වෙන්න ඕන. ඒ කාරණා හතේ අපේ හදවතේ දුවනවා නම් තමයි අපි බුද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ. නැත්නම් නෑ. ඒ කාරණා හත අපි ළඟ තියෙනකොට මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා ගුණ හතර වර්ධනය වෙනවා. එතකොට නියම මෛත්‍රී භාවනාවට වැඩෙනවා, සමානගත වෙනවා. ඒ වගේම මොකෝට කාරණා හත පියාගෙන මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මුදවලා සම්මා දිට්ඨියට ගත්තා. මේ බණ කියන අය ගත්තා. බණ අවසන් කරලා පින්නල් බලා කරනකොට ආයේ මිත්‍යා ආය සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටි ගන්නවා. ඇයි? දැන් මේ ගමන අපිට යන්න මේ ගමන මෙතනින් පටන් ගත්තා. මෙතනින් පටන් ගත්ත ගමන මේ අපි ඉස්සරහට එන්නේ නැහැ. මේ බාධක වලට මූල දීගෙන අපි යන්න ඕනේ. එතකොට මේ ගමන සාර්ථක වෙන්නේ. නිකම් වෙන්නේ නැහැ. එතකොට මේ මම අර ගුණ මත කියනකොට හොඳට අහගෙන පොතපතක ලියාගෙන මේ ඔක්කොම ගුණ හත තමා තුළ ඇති කරගන්නවා. අනේ මම නිවන කරා යන්න ඕන. එතකොට ඒ ගුණ හතර මොකද වෙන්නේ? දැන් ඕගොල්ලෝ බලන්නකෝ. ඊර්ෂ්‍යා කරන කවුරක්වත් කියලා දෙන්න ඕනද? නෑ. ඇයි? අමුසෙන් ඊර්ෂ්‍යා කරන කවුරුත් කියන්න ඕනේ නෑ. සංසාරේ පුරාවට ඊර්ෂ්‍යා කරලා ගොඩ ඉක්ලා. ඉතින් මේ ලෝකෙට පහරක් ඔටෝම ඊර්ෂ්‍යා ඇති වෙනවා. දැන් වලද කරන කවුරුත් කියලා දෙන්න ඕනද? අඩුපාන කුඩා දරුවෙකුට කියන්න වලද කරන්නේ. ඇයි? සංසාරේ පුරාට වලද කරපු ප්‍රමාණය වැඩි. ඉතින් ඔටෝම එක නිෂ්පාදනය වෙනවා. අර වගේ ගුණයක් මොකද කරලා වන්නේ නැති. කරනම ඉතින් කොහොමද කරන්නේ අකවුන්ටින් ඉල්ලවන්නේ? නිකන් හිතන්න. අපි ගුණ හතකින් එක ගුණයක් ගමු. මේ ලෝකය මේ බුදු කෙනෙක්ගේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරගන්න මේ ධර්මයේ තියෙන ගුණ හතක් සම්පූර්ණ ගුණයක් අපි ගත්තොත් ගුණ හතක් අවශ්‍යයි. මිත්‍යා දෘෂ්ටික බහරෙන් සම්මා දෘෂ්ටියට පත් වෙලා මේ වාසය කරනවා. පළවෙනි ගුණය මොකක්ද? තුනුරුවන් කෙරෙහි විශ්වාසය ඇති වීම. ඔය තුනුරුවන් කෙරෙහි විශ්වාසය දැන් මේගොල්ලෝ දෙනවා අපිට අදිනවා. ඊළඟට හිතෙන්න පුළුවන්. හිතේනවා තියෙනවා. ආයි බණහට ගෙනාගෙන ආයි තුනුරුවන් විශ්වාසය ඇතිලා. මේ තුනුරුවන්ගේ විශ්වාසය නිතර හිතට බස ගන්න කිව්වේ කොහොමද? තමන්ට විනාශ කරන්නත් බෑ. පිටාට විනාශ කරන්නත් බෑ. මේ ලෝක දාසේ ඉන්න කාටවත් තුනුරුවන්ගේ බැහැරීම විනාශ කරන්න බැරි වෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ විනාශ කරනවද නැද්ද? එතකොට බලන්න බුදුන් සරණ ගිහිල්ලා
අර කාරණාහත සම්පූර්ණ වුණා නැත්නම් අපිට ඇති වැඩක් නැහැ ඒකට. බුදුන් සරණ යනකොට අර කාරණා සම්පූර්ණ වෙනවා. එතකොට අද තුන්වන්තරේ ඇති වෙච්ච විශ්වාසය කාටවත් බිනින්න දැනෙන්න ඕන. තුන්වන්තරේ විශ්වාසය කරන බිනින්න බෑ. ඒක තමයි පළවෙනි එක. කාරණා හතේ පළවෙනි එක මොකද්ද? බුද්ධ ශ්‍රාවකයෙක් කෙනෙක්ට බුදුන් සරණ යන්න මේ මිත්‍යා දෘෂ්ටි වහල් නෙදෙන්න සම්මා දෘෂ්ටිපත් වෙන සම්මා දෘෂ්ටිපත් නැන්නේ මොකක්ද? කාරණා හතක් ඔයගොල්ලෝ සම්පූර්ණ පළවෙනි කාරණා මොකද්ද? තුරුණුවන් කෙරෙහි විශ්වාසය. ඒක දිදින්න දැරි එකක් වෙන්න ඕන. ඒකවල දිදින්න දැරි එකක් කරන දැන් ඔයගොල්ලන්ට මම බණ කියනවා මේ කාරණා හත හදවතේ වර්ධනය වෙන්න. දැන් ඔයගොල්ලෝ වර්ධනය කරගත්තා. දැන් අපි පින්නම් වලන් කරලා මෙතනින් එළියට ගහන්න ගියා. යනකොට මොකද වෙන්නේ? මායя බලනවා මිත්‍යා දෘෂ්ටිකේ සම්මා දිට්ඨියටපත් වෙනවා. මොහු බුදුන් තරණ ගියා. මං මොකේ පසුපසම දැන් එළවන්නතොල මො නැත්තම් ප්‍රශ්නයක් වැඩි කියලා. මොකද ගන්න එපා. අර බුද්ධ ශ්‍රාවකයා පසුපස මාන බලවේගය පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කාරණා හතම සම්පූර්ණ කරගත්තොත් කාරණා හත කඩන්න මොන විදියට හරි උපක්‍රමයක් දාන්න. උපක්‍රමයක් දාන්න. දැන් හිතන්න බණ අහලා කාරණා හත දැනගෙන ඔන්න මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨියට පත්ලා බුදුහාමුදුරුවෝ විතරමයි අපිට ඉන්නේ මේ ධර්මයේ විතරයි මහා සංඝරවල තුනකේ පැහැදිලා පියන. අපි තුන් පරක් වුණා. මහත්ය දැන් යකෙක් කියලා ඉන්නවනේ ගෙදර නෝනයක නැත්තම් නෝනයක මහත්යක කියලා නැත්තම් මහත්යා එක නෝනයක කියලා ඉන්නවා. දැන් මේ බණ අහලා මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨියටපත් වුණා කියලා අර දැක්කම මතක් වෙනවද? මතක් වෙන්නේ නැහැ. කඩාගෙන පැන්න ගමන් ඩක්කලා ඉවරනේ මම බණ අහලා මේ ආව විතරයි මාව කෑව මාව විනාශ කරාගෙන ඔන්න දෙන්නත් කියන්නේ දැන් කරා. ඒතොල මාර්යා ඔයගොල්ලෝ දැන් මේ බණහාලායේ මාර්යා ඔය එන්නේ රිංගල ඔයගොල්ලන්ට බැල්ම දැම්මට මම ඉන්න හද දාන්න බෑ. මොකද මම අල්ල ගන්නවානේ. බලවේගී. ඔයගොල්ලෝ බණහාලා මේ හිත දිනු කරගන්න කොහොමද? හදාන්න. හැබැයි ඇතැරිච්ච ගමන් ඕන කරුණු ඉඳලා ලේසි. රිංගන මොකද වෙන්නේ? අක්ෂර. ඊට පස්සේ මම මේ ඉඳ මනක් ගන්නගේ මට ඒ බණවත් ආන්නේ අයියෝ මමගේ මහා පෞකාරය මොකද මේ ලෝකෙ නැරෙන්නම තමයි හිතෙන්නේ. ඇයි මේ? පළවෙනි මේ දානකට පූජා කරනකොට තුන්වන්කේ සද්ධා ජීවුන නැත්නම් එයා නිවන් දකින්නවද? නේ. මේ බත්තට කන්න ගත්තාම කවුද ආවේ? පසේ උදුරේ කෑවද? නේ. හොඳම දේ මේක දැන් මම දන් දෙන්න ඕන. නොකාන දී දන් දෙන්න. ඉතින් අපි හිතන්න අපි කල්පනා කරලා බලන්න එනං අපි මේක ජීවිතේ තේරුම් ගන්න තියෙනවා. તો ඒගොල්ලන්ට දැන් මේ මම පෙන්නන පඩිය නැගගෙන ගියාම සමහරට පඩි 15ක් විතර නැගලා තප්පරයට 15ම බලන්න බෑ. ආයෙ පටන් ගන්න මුල ඉඳලා එතකොට. ආයෙ මුල. එතකොට තුන්වන් කෙරෙහි දැඳිච්ච මහා ශ්‍රද්ධාව ගෞරවය භක්තිය විශ්වාසය දිදින්න පුළුවන් නම් යම් පුද්ගලයෙකුට අපි බුද්ධ ධර්මයේද බුද්ධ ධර්මයේ නෑ නමට කියන්නේ. එහෙනම් හිතාගන්න මේ අම්මා නැතිද අද දවස් 9ක් මම මේ අම්මට සංසාරෙදි මහා සාගරයෙන් ඈතර වෙන්නේ. අපේ සේනාධිපති මහත්තයා කරන එකම උදව්ව මේ නෝනලට මේ දරුවන්ට කරන එකම උදව්ව. ලක්ෂ කෝටි ගණන් වෙදයන්ට අම්බත් කරලා පූජා කරා. ඒක දුවිලකට තමයි වටින්නේ නෑ. මම මේ අම්මා නිවන් දකින්නේ ආරෝහණය. මම මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. සම්මා දිට්ඨියට මම පත් වෙනවා. මට කාරණා හද පිළිබඳව අහගන්න කාලයක් නැහැ. ඒකට එකක් දැනගත්තා. මොකන්ද එක?
තුරුණුවන් කෙරෙහි විශ්වාසය විඳින්න නම් මම දෙන්නේ නැහැ. ඒකට කොච්චර කාලයකටද? නිවන් දකින්න. අන්න ඒක දැන් අරගත්තේ. නිවන් දකින්න. හැබැයි දැන් ওই වචනේ නිවන් දකින්නකම් කියලා ඉවරලා මේ ගේට් එකේ යනකොටම බින්දගත්තොත් මොකද වෙන්නේ? නිවන හම්බ වෙන්නේ නැහැ. ඇයි? දැන් සාමාන්‍ය උදාහරණයක් මොකකට බොරු කියන්න හොඳ නැහැ ඒක. පාපයක් සිද්ධ වෙනවා. මොකට බොරු කිව්වත් නිවනට බොරු කියන්නේ නරකයි. නිවනට නම් කියන්නේ මොකට කිව්වත් තමයි. මේ ලෞකික ජීවිතේ මොනවා හරි දෙයක් ඉතින් හදා ගන්න හරි නැති කර ගන්න හරි මොකක් හරි බොරුවක් කරනසේ පාලනය කළා කියනකො අතන්ට කියන්න එපා. මම නිවන දකින්න තාම මේ තුරුණුවන් කෙරේ පැහැදිලි ශ්‍රද්ධාව විශ්වාසය විඳගන්න. මේ අම්මට හම්බෙන කුසලය කොහොමද? අද ඕන මේක හිතේ ඇදගත්තොත් මේ බණ ඇහුවේ අම්මා නිසා. මෙතුමා ආරාධනා කළා. ආව බණ වචනයයි අහගත්තේ. ඒ මොකද්ද? කෙනෙකුට දෙන්නේ දරියක. ඔයගොල්ලෝ ගාව නිකන් පැය 7ක් මේක හිටියොත් පැය 7ක් හිටියොත් අර නිවන් මාර්ගයට මේ වගේ මහා කොළකොළක නම්බර දාලා මැෂින් එකෙන් කරකාලා ඔන්න එකක් කරන් දෙන්න කිව්වහම මේක ගත්තාම අවුෙන්න ඕගොල්ලන්ගේ නම්බරේ කොච්චර කාලයකටද? පැය 7කට. දැන් බලන්න මහා 1 2 3 ගහලා නැත්තම් මොන කොළකොළක් මේ වගේ මැෂින් එකකට දාලා අතින් නේම කරකාලා එක හොඳට අවුස්සලා එකක් ගත්තාම අහුවෙන්නේ කාගෙකද? අර විශ්වාසනේ කියලා කොළේ. කොච්චර කාලෙකද? පැය 7කට. මේ පැය 7කට. දවස් 7කට ගත්තා. අර කොළකොළම උපමාවවත් මොන තරම් මැෂින් එක කරකැවුවා අපේ මේ පොළේ මෙහෙම මැෂින් එක කොච්චර අහුවෙන්නේ මේකම. යටින් ගත්තත් අහුවෙන්නේ නැහැ, උඩින් ගත්තත් අහුවෙන්නේ නැහැ. කළු සතියකට. දවස් 7කට. නිකන් දවස් 7කට මේක පැවතුනොත් දැන් මේ කාරණා හතේ එකයි කිව්වේ සතියකට 3 මාසයකට හිතාගන්න කොහොමද කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ කාලේ පවතින එක පැත්තකින් අරවම නිවනට ලං කරනවා. තව පැත්තකින් ඕගොල්ලෝ නිවන කරා වතුර බැහැගෙන යන මහා කාණුවක් මේ දෙපැත්තේ වේලි වතුර වැඩි කමකට කැන්දා වලින් කැඩලා පිට හරි ගන්නවා. දැන් නියම වතුර කාල නියම කරන්ට යන්නේ මගින් පිට යන ඒ ඔක්කොම හැදෙනවා. හැදෙලා ලස්සනට වතුර බැහැගෙන. එහෙනම් බලන්න මිත්‍යා දෘෂ්ටි භාවයෙන් මිදීම සම්මා දෘෂ්ටියපත් වීම නිවනට අරමුණු මේක. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි එකයි ගත්තේ ඒක මොකක්ද අපි ගත්තේ තුන්වන් කරේ ශ්‍රද්ධාව විශ්වාසය. ඒක බිඳින්න බෑ. එකයි ටික. දැන් මේක තුන්වන් කරේ ඒ විශ්වාසය ඔයාලා හිතන හැමෝටම තියෙනවා කියන්නේ. නෑ. අපි හයියෙන් කියන නරකයි අපේ ප්‍රධාන ස්ථාන කොහෙද? පූජන ස්ථානේ සංසාර. තියෙනවද? ඇයි? කොහොමද නැති කියලා අපිට තේරෙන්නේ? විශ්ව වතරකම ගම්බාර ගිහිල්ලා ඇතුළේ. අම්මයි තාත්තයි ගෙදර ඉඳි නැන්දකයි බාප්පට කරපුවත් මොකද වෙන්නේ? එහෙනම් ඉහළම තැනින් දැන් මොකද වෙලා තියෙන්නේ? විශ්වාසයෙන් කැඩලා විශ්වාසය වෙලා ඉවරයි. දැන් එතකොට නිකන් බලන්න මොන තරම් කෝවිල් ලෝකයක් තියෙනවද? තුන්වන්ගේ කොහෙද ඉන්නවද? නෑ. ඒකට හැම ආගමකම ගත්තොත් තුන්වන්ගේ විශ්වාසය කැඩලා නැද්ද? කැඩිලා. තුන්වන්ගේ විශ්වාසය ඇති වෙච්ච පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ අදහස් ගතාව කියන්නේ එයාගේ ජීවිතේ මොන වගේද? ඇත්තට අපි මේවා කතා කරලා අපි දැනගන්න ඕනේ නේද?
ඕගොල්ලෝ පාළියෙන් පොඩි ගාථාවක් කියලා ඒක තේරුම් කරලා දෙයයන් පින් අනුමෝදන් කරලා වැඩන්නේ. අද මේ තුල හිතා ගන්න මේ මෙච්චර කාල අපි හිතිය ඔතන. මම මේ තරම් වල ඕනේ ගුණහත ඕන තරම් කියලා දිග. මම දන්නව නෑ කියේ. තුන්වන් කෙරේ පැහැදීම ඇති වෙච්ච පුද්ගලයා ඉන්නේ පැහැදීම ඇති වෙච්ච පුද්ගලයා දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ පාරේ අපි වාඩිලාකට බුදු විනයක් තිබ්බ කියලා පන්තර මේ පාරේ අපි ටක් ගාලා ඕක නැගිලා ගෞසත්කාර කරනවා නේද? පැහැදිච්ච එක නෑ කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඉතින් බලන්න මාර වැඩක් නෙවෙයි. හරිනම් පැහැදිච්ච එක නෑ ගන්න එහෙම කරන්නේ. එහෙම කරන්නේ. සාමාන්‍ය පොදක්දර මනුස්සයාගේ උසිතතාව බුදු පිළිවෙල දැක්කම බොරු වල නැගිටලා උස්සලා ආයෙ වඩක් උස්සන. විශ්වාසය ඇතිවෙච්ච කෙනා මොකද වෙන්නේ? හිතේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඇතිවෙච්ච පැහැදීම. පිරිමයක් දැක්ක තැන නෙමෙයි. පිරිමයක් නැති තැන. පිරිමයක් තියෙන තැන. මොකද්ද වෙන්නේ? ඒ ගෞරවය නැති වෙන්නේ. අපි කරන්නේ කාට දෙන්නද? ලෝකයට දෙන්න. එහෙම කරන්නේ. එහෙනම් බලන්න පළවෙනි එක මොකක්ද? තුන්වන් කියන්නේ කවුද? බුදු පියාණන් වහන්සේ ධර්මයේ ආර්ය මහා සංඝ. වෙනස් වෙන්න බැරි විශ්වාසය ගොඩනගා ගන්න. දැන් සමහර කඩවල අපේ ලොකු විශ්වාස කියලා කියනවා. දැන් තුන්වන්ගේ විශ්වාසය මම බලේ කඩනවා කියලා. අපගේ විශ්වාසය බස් කඩනවා. ඇයි? ඒ තුනෙන්නේ අපි පවතින්නේ. කොච්චර අමාරුද ගෙනියන්න ඕනද? හරියම. අපි නිකන් ඒ වගේ තව එකක් ගත්තොත් ඇත්තට මේ දානයක් දෙනකොට මේ කාරණා හත සම්පූර්ණ වෙලා ඔය මෛත්‍රී භාවනාව වඩලා හරිය සතුටින් මේ දානයක් පූජා කළොත් බුදුන් සරණ ගිහින් මොකක් වෙයිද? අද මේ විද්‍යාව දිනු කාලේ මොකක් වෙන්නේ? මහත් ඵලයි නැත්තේ. ඉතින් නැති වෙනකොට මුල් ආරම්භය කැඩිලානේ අපි. මුල් ආරම්භය නෑ කඩලා. එතකොට මොකද වෙන්නේ? අපිට අතන්ට එන්නේ. ඒ නිසා අපි ධර්මානුකූල මහා ධර්ම ප්‍රතිපත්තියක් අතින් අපි මේ අර මාතෘකාවක් එකනේ පිටින් කියනවා මේ මාතෘකාව පොදා. එහෙමනම් දැන් අදිෂ්ඨාන කරගන්න කාරණා හත අපි පස්සේ දැනගන්නවා. එක කාරණාවක් දැනගත්තා. ඒ මොකද්ද? තුන්වන්ගේ විශ්වාසය. ඒක බිඳින්න බෑ. කාටවත් බිඳින්න බෑ. ඒක මං එතන ඉන්නවාමයි. ඒකවල හිතේ තියාගන්න ඕන ගෙදර යනකොට ගෙදර ඉන්න අය පිටවල ඉස්සරම මෙවත් කරගන්න. ඊට පස්සේ පාරේ ඉන්න ත්‍රිසනාවවා දැන් මොරාගෙන පයින්නවා. කන්නමයි පණින්නේ. කන්නේ නෑ උනාට. අරිෂ්ඨානය ගත්තම ගේට් එක ගන්න කොහෙද යන බල්ලෙක් කැරලා මේ ඇඳුම් ඔක්කොම ටික කපන්නේ. ඌ කරේ නැගලා ලේව කාලා දැන් මොකද වෙන්නේ? බිඳිනවා. ඈ විශ්‍යා වෛරේ කෝඩේ ගොඩනගනවා. එතනින් පටන් ගත්තාම මේ ගුණ ධර්මයේ ඔයගොල්ලන්ගේ හදවතේ දියුණු වෙන්න කඩන කෙනෙක් බඩපලේ බිහිවෙනවා, ගෙදර බිහිවෙනවා, මගතල බිහිවෙනවා, යාන වාහනේ බිහිවෙනවා. මේ කාරණා හතම දැනගලවල කාරණා හතෙම පෝෂණය වුණාම මොකද වෙන්නේ? කාරණා හතෙම පෝෂණය වුණාම ලස්සන බුදු පිළිම මේ පාරේ තැන් වල ගහනවා බුදුන්. අන්නාගේ කාර්යයක් කියන්නේ මේ බුදු පිළිම වල ගහ කරලා හිරස කරලා නෝත කරලා කපුල කරලා. දැන් අපිට මොකද වෙන්නේ? දුක වේදනාව විඳිනවා. තුන්වන් කරේ පැහැදිලි නැති වෙච්ච කෙනාගේ හදවත දින දින්නේ මාරව කඩන්න. ඒක හදන්න.
ආරාගඩවල බුද්ධහම ආලකත් විනාශ කරන්නට දැන් මම නැති වුණා කියලා ඔයගොල්ලෝ මගේ වත් පිළිවෙල තාකලම දෙකක් නෑ. පුළුවන් හොරෙන් අය රැක්කන් ඇයි රැක්කේ? ඒක හොඳයි කියලා තේරෙනවා. මේ වැඩේ හොඳයි කියලා තේරෙනවා අතහැරෙන්නේ නැහැ රේසියකට. කොහොමාරි අවුරුද්දක් ගියාට හොර බලනවා එවසලා ඉන්නවද දන්නවද කියලා. නේ? ඒක හොඳ නිසා වත් පිළිවෙල. එහෙනම් හොඳ වත් පිළිවෙල ටික අපි ඔය වගේම හදන්න. ඉතින් එහෙනම් අපිට කාලය ගාන අවශ්‍යවත් මේ කාලය ගානකින් පොඩි කාලයක් ගියා ඇත්තටම. මට ඉතින් මම මේ මාතෘකාවක්වත් ගන්න නැතුව මේ පොදු ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරලා මේ ඔයගොල්ලෝ ටික අද බුදුහාමුදුරුවෝ තුනුවන්ගේ පැහැදීම ඇති කරවකින් අද අපි මේ මිය පරලෝකයේ අම්මා දෙන්නා එකයි මොකක්ද වෙන්නේ මොනවද? අම්මා වෙනුවෙන් තමයි අද ඔයගොල්ලෝ තුනුවන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්න විශ්වාසය ඇති කරගන්න. බණහල ඔයගොල්ලන්ගේ හදවතේ මේ තුනුවන්ගේ පැහැදීම වෙනස් නොවනොත් තමයි මහා කී කුසල් කන්දක් අම්මයි කකුල් දෙක ළඟ පාත්තයි. ඒකෙන් තමන් මේ සුජීව ජීවත් වෙච්ච කාල සීමාවේදී අක්ෂර කර්ම පෞසිදු වුණා නම් භාගයක්ම අරකින් ගෙවිලා යනවා. භාගයක් ගෙවිලා යනවා. ඊටු භාගය මොකද වෙන්නේ? අභව්‍ය ස්ථානයක හිටියොත් හොඳ ස්ථානයකට මාරු වෙනවා. බලන්න කොච්චර එක බණ පදයක් මේ බුදුවරයාගේ බණ පදයක් මේ හදවතේ තියාගත්තොත් මොකද වෙන්නේ? අර මිය පරලෝකයේ මිනිස්සයා කකුල් දෙකට පාලා මහා පින් කුසල් කන්දා. මේ ජීවිතේ කරපු පව් වලට 3 කාලයක් ගෙවිලා යනවා. කාලයක් විතරයි. ඒ කාලේ මොකද වෙන්නේ? මේ උත්පත්ති වෙනස් කරනවා. අභව ස්ථානයක් නම් කොළේ ස්ථානයට යනවා. කොළේ ස්ථානයක් නම් තවත් ඉස්සරහට පැත්තක් යනවා. ඉතින් මෙන්න මේ කටු කාරණාව සරල අපිට මොකද්ද වෙන්නේ? අපි දැන් මිත්‍යා දෘෂ්ටියේ විහිලා සම්මා දිට්ඨිය පතන එක කරුණක් සම්පූර්ණ වෙච්චාම අපිට මොකද්ද වෙන්නේ? අපි හැමෝම නිකන් ගුණපල කට්ට දාගත්තා වගේ කියලා කියන්නේ. අම්මෝ මේක නම් බුදුමුදු බව. මේක තමයි ඇති වෙච්ච එක කඩන්න හැම කෙනාම ප්‍රබල උත්සාහයක ගන්නවා. යම් කාලයක් අපලඟ ක්‍රියාත්මක වෙනකොට ඒ කඩන්න අනුපරිතිය මොකද කියන්නේ අවසානයේ අවුරුද්ද දෙකක් ගියාට පස්සේ මූවනම් හරවන්න බෑ මොකක් හරවන්නත් නැහැ මූව අතහැරලා කමියට කවදාද මේ අතහැරි සැදැහැ සීලත අවසානයේ හොඳ නම ඕලන්ට දෙන්නේ ඒක තුරුවන් කෙරේ පැහැදිලි මහා විශ්වාසය මහා බාධිකාරය කඩන්න බැරි එකක් වෙනවා දැන් ඔයගොල්ලෝ ගාලා තියෙන තුන්වන්ගේ විශ්වාසය පින්පත් දීලා යනවා එහෙම කරන්න එපා. තුන්වන් කරේට හැදීනේ ඇතුළත එක නම් දේවාලය දැක්කහම උන් හිලියන් අහිමි වෙලා. කොහෙද නිකලා මතක නැහැ. එහෙම වෙන්නේ. බුදුහාමුදුරන්ට වැඩි කෙනෙක් අපිට මේ ලෝකේ ඇත්තෙම නැහැ. එහෙනම් අද අපි ධර්ම සාකච්ඡාව කරන නිසා මේ දරුවා අහපු ප්‍රශ්නයක් දෙන්නත් නිකම් හිතන්න අපිට නම් මං ගන්නේ අවුරුදු 3ක් බැලන එහෙම කරලා දානයක් දෙන්න තාම හම්බෙලා නැහැ නේ. ඔයගොල්ලෝ ගන්නේ අපිට අවුරුදු 3ක් බැලන එහෙම කරලා දානයක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඇයි? තනිකර ජීවත් වුණා බෑ විහාරයටපත් වුණා බෑ. ඇයි? බෑනේ මේ පුළුවන් උවමනාවක්. උවමනාවක්. මේ මොකක් හරි එක අපි දැනගන්න තියෙන අවසානය. ඒ අවසානය ඕගොල්ලන්ට දැන් තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර විහාරයේ පද්දාගෙන ධර්ම වල හදාගන්නේ ඔක්කොම ටික අපි හිතමු අදරයට මාරයට හෙට උඩ යන්න කතා කරා. අනේ මං දරුවා ලොකු වුණාට පස්සේ නම් ඉස්කෝලේ දාලා එන්නම් එහෙම නැත්නම් රස්සාවකට දාලා එන්නම් කිව්වොත් මාරය අහනවද? පොඩි chance එකක් දෙයිද? පොඩි chance එකක් තියෙනවා. යනවා. හැබැයි මම
මම කොහොමද දුන්නන්නේ පැහැදිලි නැද්ද මම ඉස්සරහට ගමන් කරන්න ඕනා කියලා විශ්වාසය ගත්තොත් මොකද වෙන්නේ? කාර්යය අදින්න පුළුවන්. බැ. එහෙනම් මම දාඩිය වහන්සේන් හම්බ කරලා මහා දානයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරන බුදුරෙක් එන්න කලින් කිව්වත් කරගන්න පුළුවන්. බැ. ඒක උත්සාහන වීර්යය නැහැ. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ගත්තොත් ඔයගොල්ලෝ දෙවි. අර කාරණා හත සම්පූර්ණ කරලා සීලවන්ත වෙලා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේ ගුණ කීපයත් එක්ක අපිට මෙන්න මෙතන මේ බුදුහාමර පාන පත්ත කරලා හෙට උදේ එළි වෙනකම් මම නැගිටින්නේ නැහැ. කකුල් දෙක මෙයාට තියාගත්තා, මෙහෙම තියාගත්තා, මෙහෙම ගත්තා, හෙට එළි වෙනකම් මම මෙත්තා කරනවා. කොහොමද මම මාර්ග ඵලයකට පත් වෙනවා කියොත් මොකද වෙන්නේ? පත් වෙනවා. මොනවද වෙන්න ඕනේ? මිත්‍යා දෘෂ්ටි වහමින්ද සම්මා දෘෂ්ටිපත් වෙනවා. පංච සීල රැකෙන්න ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් සීල සමාධි ප්‍රඥා කියන දෙයට එනවා. එක රැයෙන් පුළුවන් වෙන්නේ. මං නැගිටින්නේ නැහැ. ඔයාලා හිත යොමු කරගන්නවා අපි හිතාගමු හිත යොමු කරගන්නවා අපි හිතාගමු මේ තැඹිලිපත්‍ර වීදුරුවල කියන ওই වීදුරුව දිහා හොඳට ඇස් දෙක මෙන්න මේ ගානට පාත් කරලා බලාගෙන ඉන්නවා මේ වීදුරුව අපි හිතමු දැන් අපේ ශරීරය හැදෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ කියන පහක් එකතු කරන මෙන්න මේ පහ බහවල ඇස් දෙක අඩගොල්ලන් බලා ගන්නවා ආපෝ තේජෝ වායෝ මේ අයිල ලං වෙනවා දකින්න මේ ලං වෙලා මේ මස් කුට්ටියක් හැදෙලා මස් කුට්ටිය ඇතුලේ ඇටනහර ආදී සියල්ලක් සම්පූර්ණ වෙලා රූපේ හැදිලා විඥානයක් වැටිලා ඒක පෝෂණය වෙන බලාගෙන ඉන්නවා මෙලව එළිය දුටුව දැකලා මං ඉස්සෙල්ලාම කාවද හොයාගන්නේ රාගයට ඇදෙනවා දකින්න මෝහයට දකින්න වඳිනවා රාග දේශ මෝහ ත්‍රිසියා වෛර කෝප මේවට ඇදෙන හිත දකින්න රාගය කියන්නේ මේක දේශය කියන්නේ මේක මේක බල මේකේ අනන්තය කියන්නේ උදාහරණයක් ගත්තාම මේ කෝපේ හැදෙන්නේ වර්ග කීපයක් එකතුලා මේ කෝපය දිදිනවා හිතෙන් දිදිනවා හිතෙන් දිදලා කඩලා දානවා එකතු කරනවා කැඩුවනම් භාවිතා ගන්න බෑ එකතු කරාම භාවිතා ගන්න පුළුවන් උමස්ස ගන්න පුළුවන් කැඩුවාට ගන්න ඔක්කොම බනවා බල කොටස් වලින් බල වෙන්නේ ඒ අවසානය යනකොට වෙනස් කරන බුද්ධ ශ්‍රාවක පදයක් ළඟා එළි වෙනකොට පරයකට දැන් ඔයගොල්ලෝ එළි වෙනකොට පරයකට යන ගියා තාම එක දවසක් උත්සාහයක් දරුවද මම නිවන් දකින්න ඕනේ නෑ එහෙම කරගන්න බැලුවා නැත්නම් මොනවා පෑඩ් එකක් බලන්න කියලා ඒකෙන් ගන්න දැනුම නේද වෙලොක්ක්වත් නෑ මේ හැම දෙයකම අද අවුරුදු ඉඳන් බලාගෙන ඉන්නකොට සතියක් දෙකක් සාමාන්‍යයෙන් ඉන්නකොට මොකද වෙන්නේ? සෝහන් කරකට මොකද වෙන්නේ? අපි මේ අපිට ඉඳකට හම්බෙන ඉතින් කතා කරනවා නම් ඔයාලට කියන්නේ ඉන්නේ. නිගමනවත් අනේ අපි අතර මාර්ගයකට කතාවක් කියලා දෙයක් කියන්න පුළුවන්. යන්න. හැබැයි අදර යන දවස් හතක් අකණ්ඩවම මේ මෙත්තා කරුණා මුදිතා මේවා වඩලම මේ කොහොමද මම පරිහරණයටපත් වෙන්නේ? කිතුන කියන්න පුළුවන්. යන්නේ. අද රැයක චටරාට නම් යන්න හම්බ වෙන්නෙම නැහැ. මොකක් හරි බාධකයක් එනවා. යන්නේ. එහෙම නෙමෙයි ඕනකට. මේ ධර්මයත් එක්ක මේ ලැබෙන කාර්යයක් එක්ක ඔයගොල්ලෝ හිතා ගන්න බෑ. මාර්යාව චන්ද වෙනවා. බෑ කියලා නේද? එයා මා දිහා බලන්න කලින් මම ඉස්සර වෙන්න ඕනේ. ඉස්සර වෙලා අද ඇතිවෙච්ච මාගේ මේ ස්තුරුණාගේ ශබ්දවත් එක්ක මා ඉදිරියටම ගමන් කරනවා ආදර්ශාව. ඒ නිසා හිතාගන්න මේ දරුවා ප්‍රසන්නක එක දම් කටක් දෙන්න. තුන් අවුරුද්දක් බැලගෙන වරකම් කරලා
පසේ මහා උදෝරේ කම්මන අරිෂ්ඨාන කරගෙන උනාහා සමාන වලට මේ වගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දාන ශීල වහනා මේවා පවත්තන්න සසර නැති මහා සාගරේ නිවන් පුරේ රුවන්තර විවුර්ත වෙනවා. මම ඔයාලට පෙන්නන්නේ ඒකේ කෙටි පාරක් හෝ මොන හරි පාරක දොරක් අල්ල ගිහින් විතරයි. යන්නේ කවුද? මට ගෙනියන්න බෑ. මට ගෙනියන්න බෑ. පෙන්නන්න පුළුවන් යන්න කියලා. යන්නේ ඕගොල්ලන් ඇති සතු. ඒ නිසා ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියකට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොයලා ධර්මයේ පිළිබඳව මහා සංඝරත්නය හොයලා ඒ තුනුවන් කරේ මහා පැහැදීම අද ඇති කරගෙන ඉතුරු කාරණා හයක් පිළිවෙලින් එක්කයි කරන්නේ. ඊටමත් නම් මේ හැම කෙනෙක් ළඟම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ හතර තියෙනවා. පෝෂණය වෙන්නේ නැහැ. පෝෂණය. ඇයි පෝෂණය නොවෙන්නේ? දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. අර කරුණා කියන්නේ මේ ගුණය ගත්තාම තමන් ළඟ පෝෂණය කරනවා නම් මොකක්ද වෙන්න ඕන? අපි කියන්නේ හරීම කරුණාවන්තයි කියලා හරීම කරුණාවන්තයි. නමින් නෙමෙයි. යටින් හදවතින්. එයාගේ කරුණාවන්ත භාවය කිසිම උකලෙට බිඳින්න බෑ. කඩන්න බෑ. බිඳින්න බෑ. පෝෂණය. ඒක මොනියක් ගත්තා. ඉතින් මේ වගේ මේවා අපි මෙහෙම සාකච්ඡා කරලා ඇත්තටම අපිට සාකච්ඡා කරන්න අමාරු බොහෝ කාලයක් වුණ වටිනා දෙයක් වුණ. ඔයගොල්ලෝ ඔතන ඇතුළේ ප්‍රශ්නකට විසඳ ගන්න කාලය නෑ අපිට. ධර්මානුකූල මහා ධර්ම ප්‍රතිපත්තියට ඕක තමයි අපිට ඇති වෙන පළවෙනි බාධකය. එවනම් අපි හිතේ තියාගන්න. බොහොම ශ්‍රද්ධාවන්ත ගුණවන්ත කෙනෙක් හදවතකින් ධාර්මික හදවතෙන් උපයාස අපයාගෙන තීරණලා කියලා කැන් කරලා අපේ රත්නායකම සේනාගේ මාත්‍ය සහ මේ දරුවන් දෙවා මේ නෝන කට්ටිය එකතු වෙලා අපේ මේ පුතා විදේශයට දාන ආකාරයක් නෙන්නේ. ඉතින් අම්මගේ මහ විශාල දෙයක්. මට යොගන්න පුළුවන් එකම දේ තමයි යන්න කලින් තුනුවන් කෙරෙහි වෙනස් වන විශ්වාසය ඇති කරගන්න කියලා එක ධර්මක මම කොච්චර වණකොත් එකයි කියන්නේ. එක වචනයක් තුනුවන් කෙරෙහි පැහැදීම වෙනස් කරන්න එපා. මම මේ අහපු ප්‍රශ්නට උත්තර දුන්නේ නැහැ. මේගොල්ලෝ කවුද කියලා හඳුනා දුන්නේ නැහැ. ඇයි එක්කෙනෙක්ගේ ගත්තහම මෙයාගේ ටික කියා දෙන කාලය මත නිසා. අවශ්‍ය කරන ධර්ම කාර්යය මෙතන පෝෂණය කරන්න ඕගොල්ලෝ පෝෂණය එහෙනම් ඔයගොල්ලෝ හිතේ තියාගන්න මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා ගුණ හතරක් තියෙනවා ඕගොල්ලෝ. වර්ධනය කරගන්නේ. මිත්‍යා දෘෂ්ටික භාවයෙන් විදිලා සම්මා දිට්ඨිය පත්තන කාරණා හතක් තියෙනවා. එකක් දැනගත්තා මොකද්ද? එක තමයි තුරුවන්ගේ පැහැදීම. පැහැදීම ඇති වෙච්ච මොහොතේ ඉඳලාම මොකද්ද සිද්ධ වෙන්නේ? කඩන්නමයි හදන්නේ. කවුද කඩන්නේ? හැම කෙනාම කඩන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ මිදිලා ගමන් ආරම්භ කරනවා. එතකොට මේ ගාමට යන්න පුළුවන්. මේ සියලු කර්ම කාරණා අපි ධර්මයකට දේශනා කරේ අපි නියතවල යනවා. ඉතින් අපි අම්මට ප්‍රාර්ථනා කරමු. මේ සංසාරයේ මහා සාගරේ ඉතින් මම හිතන්නේ මේකෙදී අම්මා මේ සේනාගේ මාතෘකාවේ ඉතින් අතරම එතකොට මේකෙ හිටපු අම්මා බොහොම පින්වන්ත කෙනෙක් ඉන්නවා. පින්වන්ත කෙනෙක් නෙවෙයි නම් සාමාන්‍ය එක ධර්ම කාරණාවක් ඔයගොල්ලෝ දැන් කකින්නකට හිතනව නේද? මේ තමයි ගෙවෙන්නේ වර්ණයේ කුසලය.
නැත්තම් බණක් අහලා වැටගන්න එහෙම කරන්නේ මම නේ වර්ධනය. එහෙනම් අම්මගේ සංසාරේ වාකරෙක් නැතිවෙනවා. මේ පිය තමයි දැන් මේ නිය පරලෝ දින 9ට කලින් නැවත මත උනා. ඒ කියන්නේ අපි කියන්නේ පින් කරනකොට එළවයි මෙලවයි දෙකම සසර වතන පින් කරනවා කියලා නේද? ඕන දැන් එළව අම්මා සසරෙන් ජීවත් වුණා නම් මේකට කියන්නේ නැහැ දන්නවනේ. බොහොම ලස්සන ජීවත් වෙන ඉරියව්වක් නැහැ ගන්න නැහැ මෙලව සාර්ථකයි. සාක්ෂිදානේ ඇස් දෙකක් දන් දුන්නා. ඒක තමයි. මට අම්මා මේ දැන් දැක්කේ පොතේ බොහොම ලස්සනම මට මතකයි මේ හිනාව හිතනවා. එහෙනම් මෙලව ජීවත් වෙදි බොහොම සසරෙන් ජීවත් වුණා නේද තේරෙනවනේ. එහෙනම් එළවට දැන් එළව දින 9කට කලින් ගියා එළවත් දැන් සාර්ථක වුණා. එළවත් සාර්ථක වුණා. ඔන්න එළවයි මෙලවයි දෙකම අපි මේ මෑණියන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා. තමන් ධන කර්මෙන් දාන කියලා භාවනාවෙන් නිදලා සින්දුතර එක්කස් කරලා කාලයක් ඉඳලා මේ වහලයට ගුණධර්ම දිනු කරලා කොයනේ ස්ථානයක්මයි. අනේක තමයි කියන්නේ අපි එළවයි මෙලවයි දෙකම සතුට වෙන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මම දැන් කොහොමද අවශ්‍ය කරන මේ පින අපේ සිනාරේ මාතර වැටහිලා හෝ කවුරුත් එක අහලා හෝ දැනගෙන එක්කස් කරලා ඉන්න ලොකු පිනක්. ලොකු කුසලයක්. මේක ගෙවෙන්නේ නැති එකක්. ඒ නිසා මේ පින අපේ මිය කල්ලගේ අම්මට විතරක් නෙමෙයි මේ සුජීවත ජීවත් වෙන අපේ සිනාරේ මාතර පොළේ සෑම දිනකටම මගේ තාත්තට මේ ඒ දෙමාපිය මේ අත සිදනාටම බණහන අපි ඔක්කොම බණ කියන මට මේ ඥාති සමූහයට සසර වැටි මහා සාගරේ අඩුවක් නැතුව එක් රැස් වෙන මහා පින. සසරේ මත මේ ජීවිත අප සියල්ලටම මේ මහා අට පරිෂ්ඨාන මහා පූජාව දස මහා පුණ්‍යක්ඛය හේතු කොට වාසනාව වේවා ප්‍රකාශ අවුරුදු සියල්ල මාතක ජීවත් වුණා. මගේ දන්නේ නැහැ. කවදාවත් මට හිතුවා නැහැ. ඒ නිසා මගේ යුතුයකමක් තමයි ඉෂ්ට කරන්නේ. ඇත්ත හොඳ වචනයක් නවට එමුණා. අවුරුදු 28ක් ජීවත් වුණා. හිත රිද්දලා නැහැ. අන්තිම මොහොතේ මොනේ ඉඳලා දෙපාරක් මොනේ ඉඳලා දෙපාරක් මොනේ ඉඳලා ඒ හොඳ වචනේ මොකද්ද? පුතා නෙමෙයි. කවුද? අන්න ඒක තමයි කියන්නේ. දැන් අපේ බෑනලාගේ අපේ තාත්තලාගේ ගැතුණු එහෙම කොහොමද? බෑනයි තාත්තයි නෑයි පොළඳයි කියන්නේ. එහෙම නේද අපේ තැන් වලින් පක්ෂයාද මාත්‍ර කොච්චර වෙනවද? ඒකයි එළවයි මෙලවයි දෙකම කිව්වේ ඒකට. ඒ නිසා අවුරුදු 28ක් ජීවත් වෙලා කවදාකවත් හිතරිදන වචනයක් කතා කරගත්තේ නෑ කියන්නේ මේ ගෙය තුල ඒ ගෙය තුල ජීවත් වෙන සෝමහාන් ඵලයකට පත් වෙලා සිටින්න ඕනේ. නැත්නම් මොකක් අමාරුයි ජීවත් වෙන්නේ. නේ? නිකන් පොඩ්ඩක් පරක් වෙලාවක් අම්මා කෑ ගහනවා වෙලාසනාවක් බයිනවා කොච්චර ගන්න තියෙනවද? නේ? ඉතින් එතුමිය මම හිතනවා ආගෙන නැති කියලා. හොඳට කොප්පෙන් තවබලන් එතනින් එහාට යන්නේ මේ මහා ප්‍රේතකට වාසනාව වේවා. ඉතින් මේ මෙච්චර විද්‍යාව දියුණු කාර්යක යහපත් තැනකට ගියා කියලා මට විශ්වාසයි. ඒ විශ්වාසය අතරින් සසරෙන් මත මිදෙන්නම මේ පින් හේතුකට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි එනම් අපේ මේ උත්තර බැලමෙහර ගංගාලු මහරහත් මේ ස්වාමීන් වහන්සේ පසේ බුදුරු දානයක් දෙන්නේ. ඒ වගේ දිව්‍ය බෝධන අපේ තේරාන්තර මහත්තයා ප්‍රැක්ටිකල් දානය. මේ මහා කුසල පින් සම්භාරය අපි අතපැන්වක් කරලා පින් අනුමෝදන් කරමු. ප්‍රාර්ථනා කරමු. නිවන් දකින්න මේ දින හේතුකට වාසනාව වේවා. අපට මේ දින නිවන් දකින්න මේ හේතුකට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කළා. එහෙනම් අපි අතපැන්වක් කරමු.